තෙරුවන් සරණයි සියලු දෙනාටම. මේ ගෙවී යන්නේ අපගේ ලක්දිවට උතුම් වූ සම්බුද්ධ දායාදයේ ලැබුණු පින්බර මාසය. ඉතින් ඒ නිසාම මේ පින්බර මාසය තුළ මේ සම්බුද්ධ ශාසනයටත් සියලුම බෞද්ධයන්ටත් වැදගත් වන ඉතාමත් සුවිශේෂී කටයුත්තක් සිද්ධ වෙනවා. අපි ඒ ගැන කතා කරන්නටයි අද මේ වෙලාව යොදාගන්නේ. ඒ පිළිබඳව කරුණු විමසා බලන්නට මම ගෞරවයෙන් ආරාධනා කරන්නට යෙදුනා ලබුනෝරුව කන්ද ආරණ්‍ය සේනාසනාධිපති රාජකීය පඬිත නම කියන්නට අවසරයි ස්වාමීන් වහන්සේ. පූජනීය කොත්මලේ කුමාරකස්සප ස්වාමීන් වහන්සේ අපි උන්වහන්සේව සාදුනාද පවත්වා මේ සාකච්ඡා මණ්ඩපයට පිළිගන්නවා. අවසරයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ මේ දවස්වල සමාජයේ බොහෝ විට කතා වෙනවා මේ පනතක් සම්බන්ධයෙන්. මේ සම්බුද්ධ ශාසනයට වගේම බෞද්ධයන්ට ඉතාමත් වැදගත් වෙන පනතක් සම්බන්ධයෙන්. මට ස්වාමීන් වහන්සේ මුලින්ම පැහැදිලි කරලා දෙන්න ත්‍රිපිටක සංරක්ෂණ පනත මේ අද සමාජයේ තියෙන අවශ්‍යතාවය. එහෙම නැත්නම් මේ පනත මොකක්ද? මෙන්න මේ කාරණාව මේ බලන් ඉන්න අයට ගැටලුවක් ඇති. ඒ ගැටලුව निराකරණය කරගන්නට ඔබ වහන්සේට ආරාධනා කරනවා. තෙරුවන් සරණයි සියලු දෙනාටම. ත්‍රිපිටක සංරක්ෂණ පනත පිළිබඳව අපි බලනකොට මේක මේ ආවට ගියාට මේ අද ඊයේ සිදුවෙච්ච කාරණාවක් නෙමෙයි. ත්‍රිපිටක සංරක්ෂණ පනත කියලා කියන්නේ බොහෝ කාලයක් තිස්සේ මහානායක මාහිම්පාණන් වහන්සේලාගේ ඒ මඟ පෙන්වීම අනුනායක මාහිම්පාණන් වහන්සේලාගේ අනුශාසනා සහ සම්බන්ධ වීම සහිතව ඒ ත්‍රිපිටකය මණ්ඩලයක් නැතිනම් ඒ පත්තුන ස්වාමීන් වහන්සේලා එකතු වෙලා කරපු සාකච්ඡා සමූහයක ගණනාවක ප්‍රතිඵලයක් තමයි අද අපිට දකින්නට ලැබෙන්නේ මේ ත්‍රිපිටක සංරක්ෂණ මේ පනත විදිහට. එතකොට මේක එකපාර මෙයාවට ගියාට මතුවෙච්ච දෙයක් නෙමෙයි. ත්‍රිපිටකයේ ජාතික උරුමයක් වීම, ඒ වගේම ඒ ත්‍රිපිටක ජාතික උරුමයක් වීම හා සම්බන්ධිතවම මේ ත්‍රිපිටක මණ්ඩලයක අවශ්‍යතාවයේ පැහැදිලි වීම, මේ ආදී බොහෝ කරුණු කාරණා ඊට පෙර සිට සිදු වූ සාකච්ඡාවල ප්‍රතිඵලයක් විදිහට තමයි අද දවසේදී මේ ත්‍රිපිටක සංරක්ෂණ පනත ඉදිරිපත් වෙන්නේ. එතකොට මේ ත්‍රිපිටක සංරක්ෂණ පනත තුළින් බලාපොරොත්තු වෙන්නේ මේ ධර්ම විනය එහෙමත් නැතිනම් පර්යාප්ති ධර්මය සංරක්ෂණය කොට තැබීම. අපේ විනය පිටකය, සූත්‍ර පිටකය, අභිධර්ම පිටකය, ඊට පස්සේ එහා අනුගත අපේ අර්ථකථන සම්ප්‍රදායක් තියෙනවා, අපිට අටකථා සාහිත්‍යයක් තියෙනවා, ඒ වගේම ටීකා සාහිත්‍යයක් තියෙනවා. මෙන්න මේ වගේ අපිට තියෙන විශේෂිත මේ ග්‍රන්ථ සමුදාය නැතිනම් අපේ තියෙන උරුමය තවදුරටත් සංරක්ෂණය කිරීම. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් ඇයි අපි මේක සංරක්ෂණය කරන්නේ? මේක මෙච්චර කාලයක් තිබුණ විදිහටම ඔහෙ තිබුණාම මොකද වෙන්නේ කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්කම තියෙනවා. ඇත්තටම මේක මේ මෙච්චර කාලයක් තිබුණ විදිහට ඔහෙ තිබුණ දෙන් කියලා අපිටත් නිකන් ඉන්න පුළුවන්කම තියෙනවා. මම හිතන්නේ මහානායක මාහිම්පාණන් වහන්සේටත් පුළුවන්කම තියෙනවා. නමුත් මෙච්චර කාලයක් තිබුණ විදිහට තිබුණ දෙන් කියලා අපි හිතුවට මේ තේරවාද බුදුදහම කියන එක හිසරදයක් බවට පත් කරගත්ත ඇතැම් සංවිධානවලට සහ සිංහල බෞද්ධ ජනතාව දෙකඩ කරන්නට බලාපොරොත්තු වෙන ඇතැම් මිනිස්සුන්ට මේක ඔහේ තිබුණ දෙන් කියලා හිතෙන්නේ නැහැ. ඒක නිසා වුන් බලාපොරොත්තු වෙනවා මේක විනාශ කරන්න, මේක නැති කරන්නේ කොහොමද, මේකම පාවිච්චි කරගෙන මිනිස්සු දෙකට බෙදන්නේ කොහොමද, මෙන්න මේක පිළිබඳව කල්පනා කරනවා අර විදිහේ සංවිධානාත්මකව යම් කිසි පිරිස් විසින්. ඉතින් ඔවුන් මේ විදිහට සංවිධානගත වෙමින් මේ ත්‍රිපිටක ධර්මයේ තියෙන මූලික හර පද්ධතිය සහ ඒ මූලාශ්‍ර විකෘති කරමින් කටයුතු කරනවා. මේ දේවල් විකෘති කරමින් දේශන පවත්වනවා, විකෘති කරමින් අපි දැක්ක ත්‍රිපිටකයේ මුද්‍රණය කරලා බෙදා හරින්නට උත්සාහවත් වෙනවා. මෙන්න මේ විදිහට අර විශාල වශයෙන් උත්සාහවත් වෙනවා මේක විනාශ කරන්න. දැන් එතකොට අපි මේක තිබුණ දෙන් කියලා බලන් හිටියට තව පිරිසක් මේක තිබුණ දෙන් කියලා බලාගෙන ඉන්නතෝ මේක විනාශ කරන්න පෙළඹෙනකොට එතකොට අපි නිකන් හිටියොත් වෙන්නේ අපි විනාශ වීම දිහා බලාගෙන ඉන්නම් බවට පත් වෙන එක. ඒ නිසා මම හිතනවා මහා සංඝරත්නය තුළ තිබුණු බුද්ධ ශාසනය සංරක්ෂණය කරගෙන මේ දක්වා අරගෙන මේ ඓතිහාසික කාර්යභාරය දැනටත් උන්වහන්සේලා අතහැරලා නැහැ. මහානායක මාහිම්පාණන් වහන්සේගේ ඉඳලා ශාසනය ගැන හැඟීමක් තියෙන, ශාසන සංරක්ෂණය පිළිබඳව යම් කිසි විදිහකින් කැමැත්තක් දක්වන සෑම ස්වාමීන් වහන්සේ නමක්ම
මේ විදිහට මේක කොහොමද රකින්නේ කියලා මේ පනත් ගෙනීමෙන් හෝ කොහොමද අපි මේක සංරක්ෂණය කරන්න කියලා මේ සඳහා උත්සුක වෙනවා. යම්කිසි ඇතැම් වෙලාවට අනවබෝධයෙන් කටයුතු කරන කිහිප දෙනෙක් සහ මේක විනාශ කරන්නට බලාගෙන අර සංවිධානයන්ගෙන් යැපෙන කිහිප දෙනෙක් මේකට ප්‍රතිවිරුද්ධවම නොඉන්නවත් නෙමෙයි. ඒ නිසා මේ පනතක් කියලා කියන්නේ මේක ඇත්තටම අපි ධර්ම විනය විනාශ වෙන දෙයක් හැටියට දකින්නේ නැහැ. අපි දකින්නේ මේ ධර්ම විනය නැතිනම් පර්යාප්ති ධර්මය සංරක්ෂණය කරන තවත් එක ක්‍රියාදාමයක් විදිහටයි අපි දකින්නේ. ස්වාමීන් වහන්සේ මෙතනදී මේ ත්‍රිපිටක සංරක්ෂණ පනත යෝජනා කරන එහෙම නැත්නම් අරන් එන ත්‍රිපිටක සංරක්ෂණ මණ්ඩලය ගැන කතා වුණා. මේ මණ්ඩලයේ ප්‍රධානත්වය දරන්නේ මහානායක ස්වාමීන් වහන්සේලා. ස්වාමීන් වහන්සේ යම් කෙනෙක් මේ පනතට හෝ මේ සම්ප්‍රදායට විරුද්ධව අදහස් දක්වන කෙනෙක්ට තර්කයක් ගෙනෙන්නට පුළුවන්. එකම බුදුරජාණන් වහන්සේ නමක්ගේ ශාසනයේ ඇයි මේ නිකාය බෙහෙදයක්? මෙන්න මේ කාරණාව කියන්නේ ලංකාවේ ඒ තියෙන ත්‍රිනිකාය ඇති වුණේ කොහොමද? මෙන්න මේ කාරණා ටික ගැන සන්නස පොඩි අදහසක් අපිට ලබා දෙන්න. ඇත්තම නිකාය බෙහෙදේ කියලා අපි කල්පනා කළාට බොහෝ දෙනෙක් අපි දකිනවා කතා කරන්නට උත්සාහවත් වෙනවා මේ මහා ලොකු නිකාය බෙහෙදයක් කියලා. හැබැයි මේ නිකාය බෙහෙදේ කියන එකෙන් මම දකින්නේ නැහැ මේ සම්ප්‍රදාය වෙනස්කම් මිසක මේ කොතනකදිවත් මේ සියන් නිකාය ත්‍රිපිටකය රාමාඤ්ඤ නිකාය ත්‍රිපිටකය අමරපුර නිකාය ත්‍රිපිටකය සියන් නිකාය අට කතා ටික රාමාඤ්ඤ නිකාය අට කතා ටික කියලා එහෙම බෙදලා තියෙනවා මම කොතනකවත් දකින්නේ නැහැ. මම හිතන්නේ එහෙම දෙයක් වෙලා නැහැ අපේ රටේ. ඒ නිසා මේ එකම තේරවාද බුදුදහම තමයි මේ තුන් නිකායම ගරුකොට පවතින්නේ. නිසා සියම් දේශෙන් උපසම්පදාව අරගෙන ඇවිල්ලා ඒ පවත්තගෙන එන සම්ප්‍රදාය අපි සියම් නිකාය කියලා කියනවා. ඒ වගේම රාමාඤ්ඤ දේශෙන් සහමර දේශෙන් පවත්තගෙන එන උපසම්පදාව ඒ රටවල් වලින් අරගෙන ඇවිල්ලා පවත්තගෙන එනකොට ඒ නමින් ඒ නිකායන් නම් කරලා තියෙනවා. ඒ නිකායන්ගේ ප්‍රභවයේ බවට පත් වෙන්නේ ඒ දේ මිසක මේ ධර්ම විනය වෙනස්කමක් නෙමෙයි. හැමෝම එකම ධර්මයේ තේරවාද බුදුදහම පිළිගන්න අය. එතකොට ඒ භික්ෂුන් වහන්සේලා අතර යම් යම් සම්ප්‍රදායන් අතර වෙනස්කම් තියෙනවා. එතකොට ඒ සම්ප්‍රදාය වෙනස්කම් කියන එක මහ විශාල මේ ධර්ම විනය බෙදා දක්වන තරම් මහ විශාල දේවල් නෙමෙයි. එතකොට එදා ඒ ජන සමාජය තුළ තිබුණු ඒ යම් යම් පදනම් වලට ඒ තිබුණු සමාජ මට්ටමට මුහුණ දීම සඳහා බිහි වුණු සම්ප්‍රදායන් එදා පටන් අද දක්වාම පැවතෙමින් එනවා. එතකොට ඒක ඒ කාලීන අවශ්‍යතාවයන් සඳහා බිහි වුණ යම් යම් ක්‍රමවේදයන්. එතකොට ඒ ක්‍රමවේදයන් සංරක්ෂණය වෙලා තියෙන එක කාටවත් එකපාර එන සංස්කෘතිය ප්‍රවාහයක් නතර කරන්න පුළුවන් කමක් නැත්තේ නැහෙනේ. ඉතින් ඒක ලොකු හානියක් හෝ ශාසනයට බාධාවක් වෙලා මෙතුවක් කාලයකට ඇත්තේ නැහැ. මොකද ඒ කවුරුත් ත්‍රිපිටකයේ දෙකට බෙදන්න මේ 3-4ට කඩන්න පද විකෘති කරලා දක්වන්න මේ සියන් නිකාය ත්‍රිපිටකයේ මෙන්න මේකයි කියලා වෙනම ප්‍රකාශ කරන්න හරි රාමාඤ්ඤ නිකාය ත්‍රිපිටකයේ මේකයි කියලා වෙනම ප්‍රකාශ කරන්න හරි අමරපුර නිකාය ත්‍රිපිටක ගැන කතාවක් කරන්න ගිහිල්ලා නැහැ. ඒ නිසා මේ නිකාය බෙහෙදය කියන එකෙන් අපි ශාසන බෙහෙදයක් හඳුන්වනවා නම් ඒක වැරදි. අපි එකම පර්යාප්ති ප්‍රතිපත්ති ප්‍රතිවේද ශාසනය පිළිගන්න සම්ප්‍රදායන් තුනක්. එතකොට ඒ නිසා ඒ සම්ප්‍රදායන් ඇතුලේ ඕනෑතරම් නිදහස තියෙනවා. ඕනෑතරම් ධර්ම විනය අධ්‍යයනය කරන්න පුළුවන්කම තියෙනවා. දැන් අපි පුද්ගලිකව ගත්තා අපි සියන් නිකායටයි. හැබැයි අපි සියන් නිකායටයි වුණාට අපි සියලුම භික්ෂුන් වහන්සේලා මේ බුද්ධ ශාසනයේ භික්ෂුන් වහන්සේලා හැටියට දරන සහ අපි එකම ධර්ම විනය යටතේ අපි සියලුම භික්ෂුන් වහන්සේලාට ගරු කරනවා. ඒ වගේම සියලුම භික්ෂුන් වහන්සේලාත් එක්ක එක ප්‍රවාහයක අපි යනවා. ඒ නිසා මම දකින්නේ මේ අපේ තියෙන්නේ ශාසන බෙහෙදයක් නෙමෙයි. නිකාය ભેදය කියලා අපි මහා ලොකුවට ඇති කරගත්ත එහෙම ભેදයක් ඇත්තේ නැහැ. ඔය මිනිස්සු පෙන්නන තරම් ඇති කරගත්ත ભેදයක් ඇත්තේ නැහැ. හැබැයි යම් යම් සාම්ප්‍රදායික ලක්ෂණ නැතුවා නෙමෙයි. යම් යම් සාම්ප්‍රදායික ලක්ෂණ දකින්න පුළුවන්කම තියෙනවා. ඉතින් යම් කිසි රටක අවුරුදු 10 ගාණක් යම් කිසි දෙයක් පැවතගෙන එනකොට නැත්නම් 100 ගණනක් යම් කිසි දෙයක් පැවතගෙන එනකොට ඒ ගොඩනගෙන සංස්කෘතික ලක්ෂණ එක එක සම්ප්‍රදායන්ට අනන්‍ය ලක්ෂණ ඒ දේවල් එකපාර හලන්න හරි එකපාර ඇති කරන්න හරි පුළුවන් කමක් නැහැ. ඒ දේවල් යම් යම් මට්ටම් වලින් එකතු වෙනවා. ඒක සාමාන්‍යයෙන් සිද්ධ වෙන දෙයක්, ස්වභාවික කාරණාවක්. ඒ හැරුණකොට ભેදයක් ඇත්තේ නැහැ මේකේ. සනස දැන් ඔබ වහන්සේ සඳහනක් කරා සම්ප්‍රදායන් ගැන. ඒ වගේම මේ
ඉතිහාසයේ ඉඳලම අපගේ සංස්කෘතිය පිළිබඳවත් අපිට ප්‍රශ්න තියෙනවා. මොකද විවිධ ආක්‍රමණ ඇවිල්ලා සංස්කෘතිය විනාශ කරන්නට මේ දේවල් අද විතරක් නෙවෙයි ඈත අතීතයේ ඉඳලම ක්‍රියාත්මක වෙලා තියෙනවා. සනස මේ බෞද්ධ සංස්කෘතිය මේ සම්ප්‍රදාය අපගේ දර්ශනයේ රඳා පැවැත්මට කොහොමද බලපාන්නේ? කෙනෙක්ට සාමාන්‍යයෙන් කියන්නට පුළුවන් දැන් ගොඩක් මේ අධර්මවාදීන්ගේ දේශනාවලින් ඇහෙන දෙයක් තමයි මේ සම්ප්‍රදායකට කොටු වෙන්න එපා. සංස්කෘතියට කොටු වෙන්න එපා වගේ අදහස්. අන්න එතන සනස අපේ දර්ශනයත් එක්ක තියෙන වටිනාකම මොකක්ද? තේරවාද බුදුදහමේ බෞද්ධ දර්ශනය කියන එක ගහක තියෙන අරටුව වගේ. එතකොට මේ අපේ සම්ප්‍රදාය කියන එක ඒ ගහ වටේට තියෙන එලේ සහ පොත්ත වගේ. බොහොම ලේසියෙන් විවේචනය කරන්න පුළුවන්, ලේසියෙන් ගහන්න පුළුවන් දේ තමයි මේ තියෙන සම්ප්‍රදාය සහ සිරිත් මේ ආදී සියල්ලම. එතකොට මේ දේවල් වලට බොහොම ලේසියෙන් කෙනෙකුට ගහන්න පුළුවන්කම තියෙනවා. හැබැයි ගහේ අරටුව ආරක්ෂා වෙලා තියෙන්නේ එලේ සහ පොත්ත නිසා. යම් තැනක එලේ සහ පොත්තේ paluddක් ඇති වුණාම මොකද වෙන්නේ? ක්‍රමක්‍රමයෙන් අරටු බහිනවා. ඒ කියන්නේ අරටුව දිය වෙලා යනවනේ අපි දන්නවා. ඒකේ බෙන බහිනවා කියලා අපි සිංහලෙන් කියනවා. ඒකට බෙන බහිනවා කියලා කියන්නේ ගහේ අරටුව ටිකෙන් ටික දිරලා යනවා. ඒ අර එලේ සහ පොත්ත paludu වෙලා. ගහ තියෙනවා. හැබැයි ගහ තිබ්බට අර අරටුව නැති වෙලා යන්න පටන් ගන්නවා. යම් තැනකින් අර දුර්වලතාවය ඇති වුණාට පස්සේ. ඒ නිසා මේ සංස්කෘතිය නැමැති මේ එලේ සහ පොත්ත මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ බෞද්ධ දර්ශනයේ හරපැවැත්මට අත්‍යන්තයෙන්ම උපකාරී දෙයක්. ඒ නිසා අපි ඒක රැකගත යුතුයි. මොකද එන සෑම ප්‍රවාහයකම පාර වදින්නේ සංස්කෘතියටනේ. ඒ සංස්කෘතියට තමයි පාර වදින්නේ. ඒකට ඒ සංස්කෘතියට පාර වැදුනට සංස්කෘතිය හැමදාම අපි රැකගත්ත නිසා හරය වෙනස් නොවි පවත්වාගෙන ඉන්න අපිට පහසුවක් තිබුණා. එතකොට ඒ සංස්කෘතිය රැක ගැනීම සඳහා අපි ගොඩක් මහන්සි ගත්තා. ගොඩක් උත්සාහවත් වුණා. එතකොට දැන් ධර්මයේ පැත්තෙන් මම කතා කළොත් මේ ධර්මයේ හරය මොකද්ද කියලා ප්‍රතිපත්තිය සහ ප්‍රතිවේදේනේ. එතකොට දැන් පර්යාප්තිය කියලා කියනකොට පර්යාප්ති ශාසනයේ විදිහට පොත්පත්වල ලියලා මේ අරගෙන එන එක ඒ සඳහා නෙමෙයිනේ බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළේ. ප්‍රතිපත්තිය සහ ප්‍රතිවේදය සඳහා. හැබැයි පර්යාප්තිය නැති වුණා නම් ප්‍රතිපත්තිය සහ ප්‍රතිවේදයක් අද තියෙන්නේ නැහැනේ. නිසා අපි පෙළඹුණා අර පර්යාප්තිය දිවිහිමියෙන් රකින්න. පර්යාප්ති ශාසනය අපි දිවිහිමියෙන් රැක්කා. එතකොට පර්යාප්ති ශාසනය රැකලා තියෙනකොට ප්‍රතිපත්තිය සහ ප්‍රතිවේද ශාසනය නිකම්ම අර හරය නිකම්ම බොහෝ කල් රැකිලා තියෙනවා. ඒ නිසා අදටත් අපි කළ යුතු වෙන්නේ මෙන්න මේ පර්යාප්තිය සහ ප්‍රතිවේදේ රැක ගන්න නම් අපිට සිද්ධ වෙනවා මේ ප්‍රතිපත්තිය සහ ප්‍රතිවේදේ රැක ගන්නට නම් අපිට සිද්ධ වෙනවා පර්යාප්ති ශාසනය ආරක්ෂා කරලා තියන්න. ඒ නිසා මේ කරන්න හදන්නේ අපි පර්යාප්ති ශාසනය රකින්න එක. මේක දවසක දෙකක කතාවක් නෙමෙයි. මේක ඉතිහාසයේ ඉඳලම අපි සිද්ධ කරගෙන එන දේ. ඒ කියන්නේ මේ අද ඊයේ ඉඳලා මේක පටන් අරගෙන මේ කරන වැඩක් නෙමෙයි. ඉතිහාසයේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලෙදී ධර්මස්වාමී බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ යම්කිසි ධර්මකාරණාවක් පිළිබඳව භික්ෂු සංඝයා තුළ ප්‍රශ්න ඇති වුණ අවස්ථාවල යම් මිත්‍යා දෘෂ්ටි දරපු අවස්ථාවල බුදුරජාණන් වහන්සේ මේක විසඳුවා. ඒ භික්ෂුව සංගමෙදට ගෙනල්ලා ප්‍රශ්න විචාරලා ඒ ප්‍රශ්නය විසඳලා නිවැරදි පිළිතුර නැතිනම් විවරදි ධර්මයේ ඉස්මතු කරලා දුන්නා. හැබැයි සම්බුද්ධ පරිනිර්වාණයෙන් පස්සේ මේ ධර්මයේහි රැක ගැනීම සඳහා ශාස්ත්‍රූ බවට පත් වුනේ ධර්මයේ. ධර්මයේ රැකිලා තියෙන්න නම් අපිට අවශ්‍ය වුණා මේ පර්යාප්තිය තවදුරටත් රැකිලා තියෙන්න මේ පර්යාප්තිය සීමා කරගන්න. සීමා කරගන්න කියලා කිව්වේ මෙන්න මේ ටිකයි අපි අරගෙන යන්නේ කියලා මේ ත්‍රිපිටකයේ වශයෙන් මේක පිළිහිටවලා මේක සීමා දක්වලා මේ ධර්ම විනය හොඳට දැන් සංයුත්ත නිකාය නම් සංයුත්ත නිකායේ සූත්‍ර මෙච්චරක් තියෙනවා. බණවර මෙච්චරක් තියෙනවා. අක්ෂර මෙච්චරක් තියෙනවා. ඔක්කොම ගණනය කළා තැබුවා. දීඝනිකායේ මේ සූත්‍ර මෙච්චරයි, බණවර මෙච්චරයි, අක්ෂර මෙච්චරයි කියලා ගණනය කරලා තිබුවා. අක්ෂර ගණනේ පවා ගණනය කරගෙන ඒ විදිහට තමයි මේ ධර්මය එදා පවත්වාගෙන ආවේ. එතකොට ඒ පවත්වාගෙන එනකොට රාජ්‍ය පැත්තෙන් ඒකට වෙනම අනුග්‍රහය ලැබුණා. රජුරෝ අර එයාට කරන්න පුළුවන් ප්‍රතිපත්තිය සහ ප්‍රතිවේදය හදන එක නෙමෙයි. රජුරන්ට බෑනේ නීතිය මගින් ගෙනල්ලා කාටවත් මාර්ගඵල දෙන්න හෝ තියෙන ඒවා අයින් කරන්න ධර්මයේ වඩවන්න පුළුවන් කමක් හරි වඩපු ඒවා අයින් කරන්න හරි පුළුවන් කමක් නැත්තේ නැහැ රටේ නීතියකට. හැබැයි නීතියෙන් පුළුවන්කම තියෙනවා පර්යාප්තිය දියුණු කරනවද නැද්ද කියන එක ගැන
ආරක්ෂා කරනවද නැද්ද කියන එක තීරණය ගන්න. ඒ නිසා එදා ඉඳලා අජාසත් රජුරුවන්ගේ ඉඳලම පර්යාප්ති ශාසනය රකින්න උත්සාහවත් වුණා. ඒ නිසා තමයි තුන්වෙනි ධර්ම සංගායනාවේදී පර්යාප්ති ශාසනයට හානි පැමිණෙනකොට වෙනත් භික්ෂුන් ඇවිල්ලා බුද්ධ වචනේ කියලා තම තමන්ගේ දෘෂ්ටි කියනකොට සංගායනාව පැවැත්වුවාම පළවෙනි විනිශ්චයාධිකාරය ඉතිහාසය අපිට දකින්න ලැබෙන ප්‍රධාන පළවෙනිම විනිශ්චයාධිකාරය තුන්වෙනි ධර්ම සංගායනාවයි. කොටින්ම කියනවා නම් මේ පනතෙන් කරන වැඩේ පළවෙනියටම කළේ තුන්වෙනි ධර්ම සංගායනාව. බලන්නකෝ. දැන් එතනදි කළේ හරියටම සංගායනාවෙන් ධර්ම විනය සංගීතය කළා. මෙන්න මේකයි ධර්ම විනය සීමාව කියලා ධර්ම විනය තැබුවා. ඊට පස්සේ මොකද්ද කළේ? ඊට පස්සේ උන්වහන්සේලා නිවැරදි භික්ෂුන් වහන්සේලාව හඳුනා ගැනීම සඳහා පරිශ්‍රණයක් කළා. බුදුරජාණන් වහන්සේ කිනම් වාදීද කියලා. බුදුරජාණන් වහන්සේ විභජ්‍යවාදී කියලා සහ ඊට අනුගතව පිළිතුරු දුන්න භික්ෂුන් වහන්සේලා ඉතුරු කරලා මිත්‍යා දෘෂ්ටික අදහස් ප්‍රකාශ කරපු 60000ක් සිවුරු ගලවා යවුවා. දැන් මෙතනදී ධර්මයේ විමසුවේ කවුද? ධර්මදර පිරිස් ධර්මයේ පිළිබඳව විමසුවා. රාජ්‍ය නීතිය වැඩ කළේ කොතනද? අර ධර්මදර පිරිස් විසින් ධර්මයේ විමසලා ධර්මදර නොවේයි කියලා තීරණය කරන නිර්දේශ සපේන පිරිසව අර රජුරෝන්ගේ රටේ නීතිය මගින් මොකද කළේ? සිවුරු ගලවා යවුවා. භික්ෂුන් වහන්සේලා ගියේ නැහැ කාගේවත් සිවුරු ගලවන්න. හැබැයි රටේ නීතිය මොකද කළේ? සිවුරු ගලවා යවුවා. ඒ විදිහට ප්‍රතිපත්තිය සහ ප්‍රතිවේදය ආරක්ෂා කරන්න නම් හැමදාම අපිට පර්යාප්තිය රැක්කා. ඒක තමයි අපේ සංස්කෘතිය තුළ කරන්නේ හැමදාම පර්යාප්ති ශාසනයට අදාළ දේවල් රැකලා තියෙන එක. දැන් රටක සංස්කෘතිය තියෙන්න අවශ්‍යයි. ඒකට ගහන්න ලේසි. හැබැයි ඒක හදලා රැකලා තියන්න හරි අමාරුයි. එහෙමයි. සනස අපි කතා කරන්නේ ත්‍රිපිටක සංරක්ෂණ පනත සම්බන්ධයෙන්. මේ පනතේ විශේෂයෙන්ම සඳහන් කරලා තියෙනවා මේ පනතට සම්බන්ධව තීරණ ගන්නේ ථේරවාදී සම්ප්‍රදාය තුළ කියලා. ඒ භික්ෂුන් වහන්සේලා කටයුතු කරන්නේ ථේරවාදී සම්ප්‍රදාය තුළ කියලා. සනස අපිට පැහැදිලි කරලා දෙන්න මොකක්ද මේ ථේරවාදී සම්ප්‍රදාය? එහෙම නැත්නම් මේ ථේරවාදී සම්ප්‍රදාය ඇයි අපි මේ තරම් මේ ගරු කරලා කතා කරන්නේ? මෙහි තියෙන වටිනාකම මොකක්ද? මේ පිළිබඳවත් සමාජයේ කතා බහක් ඇති වෙලා තියෙන නිසා ඒ ගැන ඔබ වහන්සේගෙන් පැහැදිලි කරගන්නටත් අවශ්‍යයි ස්වාමීන් වහන්සේ. ථේරවාද සම්ප්‍රදාය කියලා කියනකොට දැන් මේ පනතට අදාළව ථේරවාද සම්ප්‍රදාය කියන එකට යම් අර්ථකථනයකුත් සපේනවා. එතකොට දැන් මම පොදුවේ ඉඳලා කියන්නම්කෝ. ඒ අර්ථකථනයට පමණක් සීමා නොවි. එතකොට ථේරවාද සම්ප්‍රදාය කියලා කියන්නේ අපි බුදුරජාණන් වහන්සේගේ ශාසන ධර්මයේ පළවෙනි සංගායනාවේ ඉඳලා ඒ තෙරවරුන් වහන්සේලා විසින් පවත්වගෙන ආපු සම්ප්‍රදාය තමයි ථේරවාද සම්ප්‍රදාය කියලා කියන්නේ පොදුවේ. ත්‍රිපිටකයේ ඒ විදිහටම සූත්‍රයේ විදිහට පවත්වගෙන ආවා. එහි අර්ථ වර්ණනා ක්‍රමය උන්වහන්සේලා වෙනමම පවත්වගෙන ආවා. ත්‍රිපිටකයේ වෙනම පවත්වගෙන එනකොට අර්ථ වර්ණනා ක්‍රමය උන්වහන්සේලා වෙනමම අරගෙන ආවා. මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කළා. ත්‍රිපිටකය ਸਰව පර්යාප්තිතරව වැඩම කළා. එහි අර්ථය සිංහල භාෂාවෙන් ලංකාවේ භික්ෂුන් වහන්සේලාට කියලා දුන්නා. ඊට පස්සේ ඒක පසු කාලීනව පොත්පත්වල ලියවුණා. හෙළටුවා කියලා අපි මේ දේවල් හඳුන්වනවා. අද දකින්න පුළුවන් කමක් නැහැ. පස්වෙනි සතවර්ෂයේදී ක්‍රිස්තුවර්ෂ පස්වෙනි සතවර්ෂයේදී මේ හෙළටුවා පාලියට පරිවර්තනය කරනවා බුද්ධඝෝෂ තෙරුන් වහන්සේ විසින්. ත්‍රිපිටකයේ නෙමෙයි. ත්‍රිපිටකයේ කිසිම අවස්ථාවක සිංහලයට පරිවර්තනය වෙලා සිංහල භාෂාවෙන් පවත්වාගෙන ආවේ නැහැ. මොකද සමහර අය කියනවා බුද්ධඝෝෂ හඳුරු ත්‍රිපිටකයේ පරිවර්තනය කළා කියලා. බුද්ධඝෝෂ හඳුරු කොතනකදීවත් ත්‍රිපිටකයේ පරිවර්තනය කළේ නැහැ. ත්‍රිපිටකයට අතක්වත් මේ වෙනකන් කවුරුත් තියලා නැහැ. මේ ඔය අද කීප දිනක් තියන්න හදනවා හරුණකොට බුද්ධඝෝෂ තෙරුන් වහන්සේ පරිවර්තනය කළේ සිංහල අට කතා අර්ථ වර්ණනා ක්‍රමය. එදා පාලියෙන් තිබිලා මිහිඳු මහරහතන් වහන්සේ සිංහලෙන් ලංකාවේ අයට උගන්වපු ඒ සිංහලෙන් තිබුණු අර්ථ වර්ණනා ක්‍රමය ආපහු නැවත කලින් තිබුණ පාලියෙන් තිබුණා. බුද්ධඝෝෂ තෙරුන් වහන්සේ කලින් තිබුණු පාලියට පරිවර්තනය කළා. එතකොට ඒ අට කතා තමයි අද අපිට දකින්න පුළුවන්කම තියෙන්නේ. දැන් අපි අපේ ප්‍රස්තුත කාරණාවට આવොත් ථේරවාද අර්ථකථන සම්ප්‍රදාය කියන එක ප්‍රභවය උනේ ওই විදිහට. එතකොට ඕක ඇතුලේ තියෙනවා විශේෂ න්‍යාය. බුදුරජාණන් වහන්සේ අපිට හඳුන්වා දුන්න න්‍යාය මොකද්ද? සතර මහා ප්‍රදේශ අපිට හඳුන්වලා දුන්නා. ධර්මයට විනයට ගලපලා සූත්‍රයන්ට බහලා අපි බලන්නේ කොහොමද කියන එක ගැන අපිට පෙන්වුවා. එතකොට පළවෙනිම දේ තමයි අපේ න්‍යාය සතර මහා ප්‍රදේශ කියන එක. ඊට පස්සේ නෙත්තිප්පකරණ පේටකෝපදේශ වගේ පොත්වල ඒ කියන්නේ මහා කච්චායන මහරහතන් වහන්සේගෙන් ප්‍රභවය වුණා කියලා අපි පිළිගන්න නෙත්තිප්පකරණය පේටකෝපදේශය වැනි පොත්වලදී
පැහැදිලිවම දක්වනවා යම්කිසි සූත්‍රයක් අර්ථකථනය කරන්නේ කොහොමද? ඒ අර්ථය අරගෙන යන්නේ කොහොමද? ඒ චතුරාර්ය සත්‍යයට ගලපන්නේ කොහොමද? ඔන්න පෙන්නනවා මේ ඒ නෙත්තිපකරණේ පේටකෝපදේශය වගේ පොත්වල. එතකොට දැන් තේරවාද සම්ප්‍රදාය කියන්නේ මොකක්ද කියලා අහුවොත් අපිට කියන්න වෙන්නේ ඒ සූත්‍රයේ දැන් අපි යම් සූත්‍රයක් අර්ථකථනය කළ යුත්තේ තේරවාද සම්ප්‍රදායට අනුගතවයි කියලා කියනවනේ මේ නෙත්තිපකරණ පේටකෝපදේශ කියන පොත්වල අපිට පෙන්වා දෙන සම්ප්‍රදායන්ට අනුගතව. ඊට පස්සේ ඊළඟ එක තුන්වෙනියට එනවා අපේ අට කතා සම්ප්‍රදාය. ඊට පස්සේ අට කතා සම්ප්‍රදායට එනකොට අපිට එතනදී විශේෂයෙන් දකින්න පුළුවන්කම තියෙනවා අපේ චතුබ්බිද විනය කියලා කරුණක්. චතුබ්බිද විනය. බුදුරජාණන් වහන්සේත් අනුමත කළ චතුබ්බිද විනය කියලා කරුණක් අපිට එනවා. චතුබ්බිද විනය කියලා කියන්නේ සුත්ත, සුත්තානුලෝම, ආචාර්යවාද, අත්නෝමත කියලා කොටස් හතරක්. එහෙම. අවසාන සමහර පොඩ්ඩක් එතන මේ සමා වෙන්න ඕනේ. වැදගත්ම කාරණාව බුදුරජාණන් වහන්සේ අනුමත කරපු. බුදුරජාණන් වහන්සේ අනුමත කළ. මොකද බුදුරජාණන් වහන්සේ අනුමත කරන ක්‍රම එක විදිහට තියෙන එක විදිහට තියෙනවානේ. දැන් බුදුරජාණන් වහන්සේ අකප්පිය අකප්පියානුලෝම, කප්පිය කප්පියානුලෝම, කැප දෙයට අනුලෝම වන. අකප දෙයට අනුලෝම වන. මේ ආදී විදිහට දේශනා දැන් සමහර දේවල් අද මේ අකපයි කියලා දේශනා කළා නැහැ. සමහර දේවල් අද අකපයි කියලා දේශනා කළා නැහැ. මොකද දැන් අද තියෙන දේවල් අකපයි කියලා සමහර දේවල් පෙන්වලා නැති වුණාට අකප්පියානුලෝම අනුලොම්ම ගත්තාම අපි විනය පිටකේ බුදුරජාණන් වහන්සේ ශික්ෂාපද පනවලා තියෙන ක්‍රමවේදත් එක්ක අපි අරගෙන බලනකොට ඒක පේනවා මේ අකප දේවල් වලට තමයි කිට්ටු. හැබැයි වචනයෙන් කියලා නෑ අකපයි කියලා. හැබැයි අකප දේවල් එක්ක අනුගතව යනවා නම් අකප දේවල් වලට කිට්ටු නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තංගෝ අකප්පිය මහණෙනි ඔබලට ඒක අකපම තමයි. එතකොට දැන් අකපයි කියලා නම් කරලා නෑ. හැබැයි අකප දේවල් වලට කිට්ටු යනුගතව යනවා. එහෙනම් ඒක අකපම තමයි. සමහර දේවල් කැපයි කියලා දේශනා කළා නෑ. හැබැයි කැප දේවල් වලට කිට්ටුවෙන් යනවා. එතකොට අන්න ඒක කැපයි කියලා පෙන්නනවා. අන්න ඒ වගේ තැන්වලදී බුදුරජාණන් වහන්සේ අනුමත කරනවා මොකද්ද මේ අපිට තියෙන ක්‍රමවේදය යම් කරුණක් විනිශ්චය කරගන්න බුදුරජාණන් වහන්සේ දේශනා නොකලත් ඒ දේශනා නොකරපු කරුණ විනිශ්චය කරගන්නේ කොහොමද කියලා පෙන්නනවා. ඊට පස්සේ අත්නෝමතාදී අපිට දකින්නවානේ දැන් යම්කිසි කරුණකදී යම් භික්ෂුන් වහන්සේ නමක් තමන්ගේ අදහස කියනකොට බුදුරජාණන් වහන්සේගේ බුද්ධ භාෂිතයට ගැලපෙනවා නම් බුදුරජාණන් වහන්සේ ඒක අනුමත කරනවා. හැබැයි ඒක ගැලපෙන්නේ නැත්නම් බුදුරජාණන් වහන්සේ මොකද කරන්නේ? ඒක නැවත දේශනා කරනවා. එහෙම නැත්නම් අරක වැරදි විදිහට නම් අර්ථකථනය කළේ බුදුරජාණන් වහන්සේ උට ගර්හා කරලා නැවත හරි විදිහට තබනවා. ඒතකොට නිවැරදි විදිහට කළා නම් ඒකට සාදුකාර දෙනවා. දැන් අපි උදාහරණයක් ඇටියට ගමුකෝ මජ්ක්‍ධිම නිකායේ තියෙන බද්දේක රත්ත සූත්‍රයක්. බද්දේක රත්ත සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ ඊටාම කෙටි දේශනාවක් කරලා බුදුරජාණන් වහන්සේ විහාරයට පිවිසෙනවා. භික්ෂුන් වහන්සේලා ගිහිල්ලා මහා කච්චායන මහරහතන් වහන්සේගෙන් අහනවා මේක ගැන. මේකයි දේශනා කළේ කියලා. එතකොට මහා කච්චායන මහරහතන් වහන්සේ දේශනා කරනවා මට තේරෙන විදිහට බුදුරජාණන් වහන්සේ මෙතනදී දේශනා කළේ මෙන්න මේ ධර්ම කාරණා ටිකයි කියලා උන්වහන්සේ දේශනා කරනවා. වහන්සේලා ගිහිල්ලා නැවත බුදුරජාණන් වහන්සේගෙන් අහන්න කියලා. අර හාමුදුරු පිරිස බුදුරජාණන් වහන්සේගෙන් නැවත අහනකොට බුදුරජාණන් වහන්සේ මොකද කරන්නේ? අර කරුණ අනුමත කරලා සාදුකාර දීලා ඒ කරුණ පිළිගන්නවා. එතකොට ඔන්න අත්තරෝමතේ පිළිගත්තේ ඒක බුද්ධ දේශනාවට අනුගත වෙන නිසා. හැබැයි සාති භික්ෂුන් වහන්සේගේ අත්නෝමතේ පිළිගත්තේ නැත්තේ ඇයි? උන්වහන්සේ භවයෙන් භවයට යන විඥානයක් තියෙනවා කියලා හිතන්නේ ජාතක කතා දිහා බලලා. ජාතක කතාවල බුදුරජාණන් වහන්සේ දේශනා කරනවානේ මම මේ ආත්මෙ හිටපු මම තමයි මෙතන ඉපදුනේ කියලා. එහෙනම් එදා හිටපු විඥානය තමයි අද ඇවිල්ලා තියෙන්නේ කියලා උන්වහන්සේ කල්පනා කරනවා. එතකොට කල්පනා කරලා උන්වහන්සේ හිතනවා භවයෙන් භවයට යන විඥානයක් තියෙනවා කියලා. එතකොට ඒක උන්වහන්සේගේ අත්නෝමතේනේ. දැන් ඒ අත්නෝමතේ කියනකොට බුදුරජාණන් වහන්සේ ඒකට ගර්හා කරනවා. එතකොට ඒක මූලික බුද්ධ දේශනාවට ගැලපෙන්නේ නැහැ. ඔන්න අපිට ඒකයි බුදුරජාණන් වහන්සේ විසින් අනුමත කළ කියන වචනේ මම මෙතනදී පාවිච්චි කළේ විශේෂයෙන්. එතකොට අපිට සුත්ත සුත්තානුලෝම ආචාර්යවාද අත්නෝමත කියන කොටස් හතරක් දකින්න පුළුවන්කම තියෙනවා. සූත්‍රය කියලා කියන්නේ මේ තියෙන ත්‍රිපිටකයට සමස්ත ප්‍රධාන බුද්ධ වචනයට. සුත්තානුලෝම කියලා කියන්නේ අර අකප්පියානුලෝමය ගැන කතා කළා වගේ සුත්තානුලෝමය කියලා කියන්නේ සමහර දේවල් බුදුරජාණන් වහන්සේ දේශනා කළා නෑ ඒ වචන වලින්ම. හැබැයි දැන් සූත්‍ර කිහිපයක් අතර සංසන්දනයක් කරනකොට අපිට ඒ කරුණක් ඉස්මතු වෙලා පේනවා. එතකොට අන්න ඒක සූත්‍රයේහි නැති වුණත් ඒක සූත්‍රානුලෝම කාරණාවක්. සූත්‍ර වලට ගැලපෙන දෙයක්. එහෙමයි. සනසමට සමාවෙන්න තව කාරණාවක් මෙතන මේ යම් තැනක සඳහන් වෙනවා නම් සූත්‍ර විනය වගේ කියන කාරණාවලදී අද සමාජයේ සමහර භික්ෂුන් වහන්සේලා මේ සූත්‍ර කියන කොටසට අපි අද කතා කරන සූත්‍ර පිටකේ පමණක් යොදාගෙන තිබෙනවා.
ඒක නම් සයනස අපිට පැහැදිලි කරලා දෙන්න. බුදුරජාණන් වහන්සේ සූත්‍ර කියන වචනේ පාවිච්චි කළේ මේ සූත්‍ර කියන දේ හඳුන්වා දීම සඳහා නෙමෙයි. සුත්ත කියන වචනේ දෙන්නේ යම්කිසි මේ සංහිතාවක් එකතුවක් කියන අර්ථයෙන්නේ. එතකොට මේ බුදුරජාණන් වහන්සේගේ සමස්ත බුද්ධ වචනය හැඳින්වීම සඳහා පාවිච්චි වුණ දෙයක් තමයි සුත්ත කියලා කියන්නේ. සුත්ත කියන වචනේ පාවිච්චි වෙන සමහර තැන්වලදී විනය පිටකය ඇතුළත් වෙන්නේ නැහැ. එහෙම වුණොත් විනය පිටකයත් පස්සේ කියන්නේ නෙවෙයිනේ. නිසා සුත්ත කියන වචනේ ඇතුළත සූත්‍ර පිටකයත් විනය පිටකයත් අභිධර්ම පිටකයත් ඇතුළත් වෙනවා මුළු බුද්ධ වචනේම. දැන් හිතන්නකෝ සුත්ත කියලා කියන්නේ ප්‍රධාන වශයෙන්ම මේ එකතුව කියන එක. මුළු බුද්ධ වචනේ තියෙන එකතුව කියන එකකින් යෙදিলা තියෙන අර්ථය. දැන් එක වචනයක් ගත්තාම ඒ වචනය තැන් වල යෙදිලා විවිධ අර්ථ ප්‍රකාශ කරනවා. අපි එකක් දැක්කහම අපි හිතනවා මේකෙන් කියන්නේ මේක විතරමයි කියලා. හැබැයි ඒක විතරම නෙමෙයි ඒ වචනය විවිධ තැන්වල යෙදෙනකොට විවිධ ස්වરૂපයන්ගේ මේ අර්ථ ප්‍රකාශනය කරන්නේ. දැන් අපි ගත්තොත් එහෙම එකම පුද්ගලයෙක් එයාගේ දෙමව්පියන්ට පුතෙක් වෙනවා. එතකොට ඇයගේ බිරිඳට ස්වාමියෙක් වෙනවා. ළමයින්ට තාත්තා කෙනෙක් වෙනවා. එතකොට ඒ අයට සාපේක්ෂව එක එක තැනදී එක එක්කෙනාගේ භූමිකාව න්‍යා කරලා තියෙන්නේ. දරුවන් ඉදිරියේ පියෙකුගේ භූමිකාව. බිරිඳ ඉදිරියේ ස්වාමියාගේ භූමිකාව. එතකොට දෙමව්පියන් ඉදිරියේ දරුවෙකුගේ භූමිකාව. හැබැයි මේ එකම වචනේ එකම පුද්ගලයන් අපිට පේන්නේ. ඒ වගේ අපිට පේන එකම වචනය අර විදිහට ඒ තැන කරලා තියෙන අර්ථ ප්‍රකාශනය විවිධයි. අපි කියනවා නම් ඕක මෙයා දරුවම විතරයි කියලා දරුවා ඉස්සරහත් දරුවෙක්, බිරිඳ ඉස්සරහත් දරුවෙක්, අම්මා ඉස්සරහත් දරුවෙක්. ඒතර කවුරු හරි සුත්ත කියන වචනේ අරගෙන මේකෙන් කියන්නේ සූත්‍ර පිටකයේ විතරයි කියනවා නම් හරියට අර එකම පුද්ගලයා හැමතැනම දරුවා කියලා කියනවා වගේ කතාවක්. ඒක හරි මුග්ධ කතාවක් ඇත්තටම මේ. කියන්නේ සුත්ත කියන වචනය මේ යෙදිලා තියෙන අර්ථය ඒ තැන්වල යෙදිලා තියෙන්නේ ඒ අර්ථ ප්‍රකාශනය සඳහා මිසක මේ හැම තැනකදීම සූත්‍ර පිටකය හඳුනන්නේ නෙමෙයි. හැබැයි සූත්‍ර පිටකය හැඳින්වීම සඳහා යෙදුණු තැන් නැහැ කියනව නෙමෙයි. සුත්ත පිටකය හැඳින්වීම සඳහා සුත්ත කියන වචනේ පාවිච්චි වුණ තැනුත් තියෙනවා. හැබැයි හැම තැනකදීම එහෙම නැහැ. දැන් සුත්තානුලෝම කියන තැන්වලදී සුත්ත කියන්නේ එතන මුළු විනය පිටකයත්, මුළු අභිධර්ම පිටකයත්, මුළු සූත්‍ර පිටකයත් කියන තුනම ඇතුළත් කරලා තමයි එතන සුත්ත කියලා කියන්නේ. ඒකට සුත්තානුලෝම කියන්නේ අනුලෝම වෙන. ඒකට අනුලෝමයි කියලා කියන්නේ ඒකට ගැළපෙන දේ කියනකොට ඒකට විනයත් අයිති, අභිධර්මයත් අයිති, සූත්‍රයත් අයිති. ඒ නිසා අපිට සුත්ත කියන වචනේ ඇතුළත මේ ටික ඔක්කොම එකට සංග්‍රහ කරලා ගන්න වෙනවා. එතකොට ඒ සූත්‍රයත්, සූත්තානුලෝමයත් ඒ කියන්නේ අපි කියව දැන් අනුලෝම යන දේ කියලා සූත්‍රේ නැහැ. නමුත් සූත්‍රයට ගැළපෙන දේ මතුවෙන අර්ථය. ඊට පස්සේ ආචාර්යවාදය. ආචාර්යවාදය කියලා කියන්නේ දැන් ඒ පිළිබඳව තියෙන ආචාර්ය අපේ සම්ප්‍රදාය. ඒ කියන්නේ අට කතා තුල තියෙන ඒ පිළිබඳව තියෙන විග්‍රහයට අපි කියන ආචාර්යවාදය කියලා. එතකොට අපිට තියෙන අත්නෝමතිය. ඒ කියන්නේ ඒ පිළිබඳව තියෙන අත්නෝමති කියන අදහස. දැන් ඔය ආචාර්යවාදය කියනකොටත් අර සුත්ත ගැන කතාව වගේම කතාවක් තියෙනවා උතන. ආචාර්යවාදය කියනකොට ආචාර්යවාදයට අට කතා කියලාත් හඳුන්වනවා. මොකද අපේ අර්ථකථන සම්ප්‍රදාය පවත්වාගෙන ආවේ ආචාර්ය සම්ප්‍රදාය නිසා ආචාර්යවාදෝති අට කතා කියලා අට කතාව තමයි ආචාර්යවාදය කියලා කියනවා. එතකොට නමුත් සමහර තැනක කියනවා සියලුම ආචාර්යවාදයේ අත්නෝමති කියනවා. සියලුම ආචාර්යවාදයේ අත්නෝමති. දැන් බැලුමට පරස්පරයිනේ. ඒක තැනකදී අර ආපු අර්ථකථන සම්ප්‍රදාය හඳුන්වලා ආය සියලුම ආචාර්යවාදී අත්නෝමති කිව්වම නෑ. ඒක කියන්නේ අට කතා ටික ඇතුලේ තියෙන ස්තවිරයන් වහන්සේලාගේ තේරවාදයක් තියෙනවානේ. ඒ කියන්නේ ස්තවිරයන් වහන්සේලාගේ වචන ප්‍රකාශ කරපු දේවල් තියෙනවානේ. අන්න ඒ ප්‍රකාශන අත්නෝමති. උන්වහන්සේලාගේ අදහස්සේ තියෙන්නේ. එතකොට ඒක අර අර්ථකථන සම්ප්‍රදායෙන් වෙන් කරලා අපි ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒක උන්වහන්සේගේ අදහස කියලා. ඒක අත්නෝමති. එතකොට ඔන්න ඔය විදිහට ආචාර්යවාද අත්නෝමති කියලා තියෙනවා. මෙන්න මේ ක්‍රම හතර ඔස්සේ අපිට පුළුවන් පැහැදිලි ලෙසම ධර්ම කරුණක් විනිශ්චය කරගන්න. සූත්‍රය තමයි මූලික පදනම. ඒක ප්‍රතික්ෂේප කරනවා නම් බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කළා වගේ. සූත්‍රය කියන්නේ සූත්‍ර පිටකයේ, අභිධර්ම පිටකයේ, විනය පිටකයේ කියන තුනම. එකක්වත් අයින් කරන්න පුළුවන් කමක් නැහැ. එතකොට සූත්‍රානුලෝමය කියන්නේ අනුලෝම යන දේ. අපි හිතමු දැන් ප්‍රශ්නයක් තියෙනවා. කෙනෙක් සූත්‍රය අරගෙන කතා කරනවා, තර්ක කරනවා. කෙනෙක් සූත්‍රානුලෝමය අරගෙන තර්ක කරනවා. දැන් මොකද්ද අපි පිළිගන්නේ? එතකොට කියනවා මේ සූත්‍රානුලෝමය සූත්‍රයට ගලපා බලන්න. සූත්‍රානුලෝමයේ සූත්‍රයට ගලපා බලනකොට ගැලපෙනවා නම් ගන්න, නොගැලපෙනවා නම් ඒක ප්‍රතික්ෂේප කරන්න කියලා කියනවා.
එතකොට ගැලපෙනවා නම් ගන්න, නොගැලපෙනවා නම් අර සූත්‍රානුලෝමයේ පසකින් තබලා සූත්‍රයේ පිහිටයින්. ඒකයි ලැබෙන උපදේශය. ආචාර්යවාදයේ සහ සූත්‍රය අතර ප්‍රශ්නයක් තියෙනවා. පිහිටලා ඉන්න තියෙන මොකේද සූත්‍රයේ පිහිටලා ඉන්න කියනවා ආචාර්යවාදයේ නොගැලපෙනවා නම් ඒක පැත්තකින් තියලා සූත්‍රය තුල පිහිටයින්. අත්නෝමතිය කොහොමත් පැත්තකින් තියලා සූත්‍රය තුල පිහිටයින්. දැන් කෙනෙක් තර්ක කරනවා සූත්‍රානුලෝමය අරගෙන, කෙනෙක් තර්ක කරනවා ආචාර්යවාදය අරගෙන. මොකක්ද අපි පිළිගන්න ඕනේ? සූත්‍රානුලෝමය තුල පිහිටා සිටිය යුතුයි. මොකද ඒක බලවත් වැඩි ආචාර්යවාදයට වඩා. එතකොට ආචාර්යවාදයේ ගැලපෙනවා නම් ගන්නව නැත්තම් ප්‍රතික්ෂේප කරනවා. අපි හිතමු කෙනෙක් තර්ක කරන අත්නෝමතිය අරගෙන, කෙනෙක් තර්ක කරන ආචාර්යවාදය අරගෙන වඩා බලවත් වෙන ආචාර්යවාදයේ අත්නෝමතිය ਸਰව දුර්වලයි. දැන් මෙහෙම ප්‍රශ්නයක් ඇහුවා. ආචාර්යවාද දැන් කෙනෙක් තර්ක කරනවා ආචාර්යවාදය අරගෙන. කෙනෙක් තර්ක කරනවා අත්නෝමතිය. හැබැයි අත්නෝමතිය ගැලපෙනවා සූත්‍රයත් එක්ක. කෙනෙක් අත්නෝමතිය තියෙන අත්නෝමතිය යන්නේ සූත්‍රයත් එක්ක. සූත්‍රයේ තියෙන දේ තමයි මේ අත්නෝමතිය සහ සූත්‍රයයි සංසන්දනය වෙනවා. දෙකම එකට යන දෙයක්. එතකොට මොකද වෙන්නේ? සූත්‍රයේ බලවත් බව නිසා එතනදී අත්නෝමතිය බලවත් වෙනවා. සූත්‍රයේ බලවත් බව මත එතන අත්නෝමතිය බලවත් වෙනවා. එතකොට ආචාර්යවාදේ දුර්වල වෙනවා. එතකොට මෙන්න මේ විදිහට පැහැදිලිවම අපි යම් කරුණක් විශ්ලේෂණය කරගන්නේ කොහොමද? නිවැරදි ධර්මයේද කියලා අපි හරියට තේරුම් ගන්නේ කොහොමද කියන එකට අපිට තියෙනවා සාම්ප්‍රදායික නිශ්චිතව දැක්විය හැකි ක්‍රමවේදයක්. මොකද අපි දකිනවා සමහර වෙලාවට සමහර අය ගොඩනගෙන තර්ක මොකද්ද තේරවාද සම්ප්‍රදාය? එහෙම ආපු පිළිවෙලක් තියෙන සම්ප්‍රදායක් ඇත්තේ නැහැ. සම්ප්‍රදායක් තියෙන උන් සම්ප්‍රදායක් ඔවුන්ට තිබිලා නැති වෙන්න පුළුවන්. හැබැයි මේ අපිට සම්ප්‍රදායක් නැහැ කියන්න උන්ට අයිතියක් ඇත්තේ නැහැනේ. ඔහුට සම්ප්‍රදායක් නැහැ කියන කෙනාට ඒක හරි. හැබැයි ඒක අනිත් අයට ඒ සම්ප්‍රදාය නැහැ කියන එක ඒක සම්පූර්ණ වැරදි. නිශ්චිතව දැක්විය හැකි තේරවාද සම්ප්‍රදායක් තියෙනවා. නිශ්චිතව දැක්විය හැකි තේරවාද අර්ථකථන ක්‍රමවේදයක් තියෙනවා. ඉතින් ඒ නිසා තේරවාද සම්ප්‍රදායට අනුගතව අර්ථකථන දිය යුතුයි කියන එක නිශ්චිතව දැක්විය හැකි දෙයක් මිසක අවිනිශ්චිත දෙයක් නෙමෙයි. ඒ නිසා ඒක ප්‍රශ්නයක් නෑ. සයන්ස ඊළඟ කාරණාව ඔබ වහන්සේ මුලිනුත් සඳහන් කරා. නමුත් මට තවදුරටත් විග්‍රහ කරගන්නට අවශ්‍යයි. මොකද සමහර කෙනෙක්ට හිතෙන්න පුළුවන් අද කාලේ ඇයි මේ එකපාරටම මෙහෙම පනතක් අරන් එන්නේ? ඇයි මේ එකපාරටම මේ දේවල් ක්‍රියාත්මක වෙන්නේ වගේ කාරණා ටික ගැන ඔබ වහන්සේ මුලින් අවශ්‍යතාවය පැහැදිලි කරලා දුන්නා. සයන්ස මට පැහැදිලි කරලා දෙන්න මේ ඉතිහාසය තුල, මේ බෞද්ධ ඉතිහාසය තුල මේ බුද්ධ භාෂිතයේ සංරක්ෂණ වැඩපිළිවෙලක් යෙදিলা තියෙනවා. ඒ බුදුරජාණන් වහන්සේ පිරිනුවන් පෑමත් එක්කම ආරම්භ වුණ දෙයක්. ඒ ගැන පැහැදිලි කිරීමක් කරලා දෙන්න සන්නස. ඔව් ඇත්තම අපි කියාගෙන ආව එතනදී දැන් පළවෙනි සංගායනාවට තිබුණු පසුබිම පිළිබඳව. එතකොට පළවෙනි සංගායනාවට දැන් ධර්ම විනය රැකගන්න පුළුවන් නම් රැකගන්න තිබුණ හොඳම අවස්ථාවනේ මහරහතන් වහන්සේලා වැඩ හිටපු යුගයේ රහතන් වහන්සේලා ඔක්කොම එකතු වෙලා මේ ගැන සාකච්ඡා කිරීම පමණක් ප්‍රමාණවත් වුණානේ. ඇයි රහතන් වහන්සේලා විතරක් මේ ගැන සංගායනා නොකොට මහා කස්සප මහ රහතන් වහන්සේ අජාසත් රජුරු හම්බෙන්න ගිහිල්ලා. හම්බෙනවනේ ගිහිල්ලා අජාසත් රජුරු මුණ ගැහෙනවා. ඇයි මුණ ගැහෙන්න ගිහිල්ලා? ඇයි රජුරුන්ගේ සහයෝගය ඉල්ලන්නේ? අනුග්‍රහය ඉල්ලන්නේ ඇයි ධර්ම සංගායනාවට? එතකොට ඒක තමයි බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පස්සේ ධර්ම විනය සංරක්ෂණය සඳහා ගත යුතුව තිබුණු අත්‍යන්තයෙන්ම අවශ්‍ය වුණ ක්‍රමය. ඒක තමයි එදා මහා කස්සප ශාසන භාරධාරී මහා කස්සප මහ රහතන් වහන්සේ ගත්ත ක්‍රමය. මොකද දැන් අපි ගත්තොත් ලෝකයේ ආගම් අනික් දර්ශන මේ දේවල් බිහි වෙන තැන් දිහා අපි බැලුවාම ඒව ඇතුලේ තියෙනවා ඒවා රැකෙන්න ඕන දේවල්. පිළිගත්තේ නැත්නම් මොකද කරන්නේ? ඒකට විරුද්ධව කරොත් මොකද කරන්නේ? ඒවා විකෘති කළොත්, දෙවියන් වහන්සේ ප්‍රතික්ෂේප කරොත්, දෙවියන් වහන්සේගේ වචනය ප්‍රතික්ෂේප කරොත්, අනිත් ආගමක් ඇදහුවොත් මොකද වෙන්නේ? ඒව ASCII තියෙනවා වෙනම නීති, භයානක නීති තියෙනවා. බය කරලා තියෙනවා. හැබැයි බුදුදහම ඇතුලේ එහෙම නීති නැහැනේ. එතකොට බොහොම බුදුරජාණන් වහන්සේ කකචූපමාවා දෙන්න අපිට අවවාද කළේ. කවුරු හරි ඇවිල්ලා දෙපස දඬු තියෙන කියතක් අරගෙන අතපය කෑලි කරලා දානකොටත් ඔහු කෙරෙහි මෛත්‍රී කරන්න, ඔහු කෙරෙහි මෛත්‍රී කරන්නේ නැත්නම් ඔහු මගේ අනුශාසනය කරන කෙනෙක් නෙමෙයි කියලා දේශනා. එච්චර අහිංසක ශාසනයක්. එතකොට ඔය අහිංසක ශාසනයේ පවතින්න තියෙන්නේ කොහෙද කියලා බැලුවාම මහා වන මෘක්කෝ මැද්දේ තමයි මේක පවතින්න තියෙන්නේ. එතකොට පැවැත්මට තියෙන ඉඩ බොහොම අඩුයි. එහෙනම් මොකද්ද කරන්න වෙන්නේ? අර වන වෘක්කයන්ට එන්න බැරි වෙන වැටක් ගහන්න ඕනේ. වන වෘක්කයන්ට මේ අහිංසක ශාසනය පවතින අර වන වෘක්කයන්ට එන්න බැරි වෙන වැටක් ගහන්න ඕනේ.
ධර්ම සංගායනා වලින් කරේ අන්නේ වැට ගහන එක. ඒ නිසා තමයි මහකස්ස මහරහතන් වහන්සේ ගිහිලා අජාසත් රජුගෙන් මේ ගැන අනුග්‍රහකත්වයේ බලාපොරොත්තු වෙන්නේ. එතකොට රජුරෝ කියනවා බන්තේ තුම්හාකන් ධම්මචක්කමයි හං ආනාචක්කම්. ඔබ වහන්සේලාගේ දහම් සක වේවා මගේ අනසක. රජුරෝ ආනා චක්‍රය දෙනවා. භික්ෂුන් වහන්සේලාට තියෙන ධර්ම චක්‍රය අරගෙන යන්න. එතකොට ආනා චක්‍රය සපයන්නේ රජුරෝ. ඒක භික්ෂුන් වහන්සේලාට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. භික්ෂුන් වහන්සේලා පොදුවේ සම්මුතියක් ඇති කරගන්නවා රජගහනුවර වස්වසන් නැහැ කියලා. රජුරෝ තමයි ඒකට අවශ්‍ය රක්ෂාවරණ ගුප්තිය දෙන්නේ. ඉතින් මෙතන ප්‍රශ්නයක් නොතිබුණා නම් ඇයි රජුරෝ මහ ලොකු ආරක්ෂාවක් ඒකට ලබා දෙන්නේ? මේකට කිසිම විෂභාග පුද්ගලයෙකුගෙන් කරදරයක් වෙන්න බෑ කියන තැන ඉඳලා. ඒ කියන්නේ ඒකට ප්‍රතිවිරුද්ධව යම් කිසි නැගී සිටීම් තිබුණානේ. එතකොට ඒ දේවල් වලට මේකට හානි පමුණවන්න බැරි වෙන්නේ එදාත් රක්ෂාවරණ ගුප්තිය තිබුවා. එදා ඉඳලා සෑම අවස්ථාවකම ඉතිහාසයේ මේක ආරක්ෂා කළා. මේක රැක්කා රාජ්‍ය නීතිය පැත්තෙන්. ඊට පස්සේ මම කලින් කිව්ව තුන්වෙනි ධර්ම සංගායනාවේදී අධිකරණ විනිශ්චයක් කරලා 60000ක් සිවුරු ගලවලා යවුවා. එතකොට මේ භාෂණයේ නිදහස ඕන කෙනෙකුට ඕන දෙයක් කතා කරන්න පුළුවන් කියන එක එතකොට සැලකුවේ නෑ. මොකද බුද්ධ වචනේ විකෘති කරන්න දෙන්න බෑ. ඔවුන්ගේ වාදය ඔවුන් භික්ෂූන් විදියට පෙනී නොසිටමින් ඔවුන් ඒ තීර්ථකයන් විදියට පෙනී සිටමින් කිව්වට ප්‍රශ්නයක් නෑ. හැබැයි භික්ෂූන් විදියට පෙනී ඉන්න පුළුවන් කමක් නෑ. එතකොට අන්න ඒ විදියට එදා රැක්කා. මිහිඳු මහරහතන් වහන්සේ ඊට පස්සේ ලංකාවට එනකොට මොටසීව රජුරෝ කලුරිය කරලා දේවානම්පියතිස්ස රජුරෝ රජ වෙනකන් කාලය බලලා තමයි වැඩි. ඇයි මොටසීව රජුරෝ වයසයි දේවානම්පියතිස්ස රජුරෝ තරුණයි. ඉතින් මොටසීව රජුරෝ ළඟට ගිහිල්ලා මොටසීව රජුරෝන්ට බණ කියන්න ඕනේ කියලා තිබුණේ නෑ එදා. දේවානම්පියතිස්ස රජුරෝ තේරුම් ගන්න පුළුවන් කෙනෙක් කියලා දැක්කා. ඒ නිසා රජුරෝන්ට තමයි ඇවිල්ලා බණ කිව්වේ. රජුරෝන්ට බණ කියලා ප්‍රජාවට බණ කිව්වා. ප්‍රජාවට ඇවිල්ලා මේ කොහෙන් හරි තැනකින් පටන් අරගෙන ප්‍රජාවට බණ කියාගෙන ගිහිල්ලා අන්තිමේටම රජුරවන්ට බණ කිව්වේ නෑ. රජුරවන්ට බණ කියලා රාජ්‍ය අනුග්‍රහය ඇතිව රජුරවන්ගේ සැලකිලි සංවිධානය ඇතිව තමයි රටට බණ කිව්වේ. ඊට පස්සේ එදා ඉඳලා අපේ රාජ්‍ය සහ සම්බුද්ධ ශාසනය දෙකම එකම ඉලක්කයක් සඳහා ගියා. දුටුගැමුණු රජුරු යුද්ධ කරන්නේ හුදෙක් මාගේ මේ ව්‍යායාමයේ රජසැප පිණිස නොව සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සඳහා වූ කියලා. බුදු ශාසනයේ මතු පැවැත්ම සඳහා කියලා. යුද්ධය අපි අනුමත කරන දෙයක් නොවුනාට ඒ කරපු දේ නිසා අපේ බුද්ධ ශාසනය ආරක්ෂා නොවුණා කියලා කාටවත් කියන්න පුළුවන් කමක් නැත්තේ. නෑ අපේ ඒ බුද්ධ ශාසනය රැකුණා ඒ නිසා. එතකොට අපි දන්නවා වෝහාරක තිස්ස රජුරුන්ගේ කාලේ වෙනකොට වෛතුල්‍යවාදයේ ලංකාව ආක්‍රමණය කරන්න එනකොට වෛතුල්‍යවාදයේ වැළඳගත්තු පිරිස මේ වෙර ලකුණු ඔබලා. ඒ කියන්නේ අපි කියන්නේ අද සරලින් කියොත් හන ගහලා කියලා. හන ලකුණු තබා පොත්පත් ගිනිබත් කරලා ඕන්න පිටත් කළා දැම්මා. ඉන්දියාව අර වගේ විවිධ සම්ප්‍රදායන්ගෙන් ආක්‍රමණය කරනකොට අනෙක් රටවල් විවිධ මහායානික සම්ප්‍රදායන්ගෙන් ආක්‍රමණය කරනකොට අපේ රටේ තේරවාදය ඒ විදිහටම තිබුණා. ඒ තේරවාදයේ තිබුණේ හැම කාලෙම රාජ්‍ය අනුග්‍රහය තිබුණ නිසා. රාජ්‍ය අනුග්‍රහය අහිමි වෙච්ච කාල දිහා බලන්න මොකද උනේ කියලා. මහසෙන් රජුරුවන්ගේ කාලෙදී මහායානික පිරිස බලවත් වුණා. තේරවාදීන් දුර්වල වෙනකොට මොකද උනේ? මේවා ගිනි තියලා විනාශ කරලා ඔක්කොම අරක ඉස්මතු කරන්න පටන් ගත්තා. එතකොට රජුරුවන්ගේ සෙනවිය ඉදිරිපත් වෙලා රජුරුවත් එක්ක යුද ප්‍රකාශ කරලා අන්තිමේටම රජුරුව සුමගට ගත්තා. නැවත ඔහුගේ පුතා විසින් නැවත තේරවාද බුදුදහම නගා සිටුවා. එතකොට දැන් අපිට පේනවානේ ඉතිහාසයේ ඉඳලම තේරවාද බුදුදහම රැකුනේ රාජ්‍ය නීතියේ මැදිහත් වීම මත. කතිකාවත් දිහා බලනකොට අපිට පේනවා කතිකාවත් මොනතරම් බලපෑමක් කරාද රටේ රජුරුව මොනතරම් මැදිහත් වුණාද කියලා. ඇතැම් වෙලාවට භික්ෂුන් වහන්සේලා විනය කර්ම කරන්නේ නැති අවස්ථාවල රජුරුව ඒකට මැදිහත් වුණ අවස්ථා අපිට දකින්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා ශාසනය රැකුනේ අර පර්යාප්ති ශාසනය රැකුනේ මම කලින් කිව්වා වගේම බාහිරින් තියෙන සාධකත් එක්ක. ඒ නිසා රාජ්‍ය නීතියෙන් කලේ මේකේ අභ්‍යන්තරයට ඇඟිලි ගැහිම නෙමෙයි. රාජ්‍ය නීතිය කලේ ශාසනික අභ්‍යන්තරයට ඇඟිලි ගැහිම නෙමෙයි. ශාසනික කටයුතු පහසුවෙන් පවත්වාගෙන යාම සඳහා අර වන වෘක්කයන්ට එන්න බැරි වෙන්න ශක්තිමත් වැටක් ගහලා නිදහස් සීමාවක් වෙන් කළා දුන්නා. මේ සීමාව ඇතුලේ අපිට නිදහසේ වැඩෙන්න පුළුවන් කියලා. ඒක තමයි රාජ්‍ය නීතියෙන් ඒ රැකවරණය හදුවා. ඉතින් කාලයාගේ ඇවෑමෙන් මේ වැට ටිකක් පරණ වෙනකොට මේක කඩාගෙන එක එක වෘක්කයන් හරි පනිනවා ඇතුළට. ඒකට අර ඇතුලේ ඉන්න බොහොම අහිංසක අය එකෙන් පීඩාවටපත් වෙන එක විනාශ වෙනවා. ඉතින් අපි ආපහු කරන්න ඕනේ මොකද්ද? අපි ආපහු කරන්න ඕනේ අර එදා ගහපු වැට අපි ශක්තිමත් කරන්න ඕනේ.
අර නරින්ට වෘක්කයන්ට මේක ඇතුළට පයින්න බැරි වෙන්න අපි මේ වැට ශක්තිමත් කරන්න ඕනේ. මේ වගේ පනතක් මගින් අද කරන්නේ. අද රටේ රජ කෙනෙක් නැහැ ඒකාධිපති තීරණයක් ගන්න. අද රටේ නීතියක් තියෙන්නේ. ඒ නිසා අපි ගරු කරන නීතිය මගින් නීති ප්‍රතිපාදනයක් හදනවා කියන එකේ වරදක් නැහැ. අපි කියන්නේ ඕනම කෙනෙකුට ඕන දෙයක් Tamanට හිතූ විදිහට ප්‍රකාශ කරන්න පුළුවන් කියන එක නෙමෙයිනේ. දැන් මම කියන කතාවක් විකෘති කරලා ප්‍රකාශ කරන්න බෑනේ තව කෙනෙකුට. ඒක කරනවා නම් වැරදීනේ. එතකොට ඒක මගේ අයිතියක්. ඉතින් බුදුරජාණන් වහන්සේගේ අයිතිය බුදුරජාණන් වහන්සේගේ ප්‍රකාශනය ඇයි කවුරුත් විකෘති කරන්නේ? කොහොමද අපි ඒකට ඉඩ දෙන්නේ? අපි බුද්ධ පුත්‍රයෝ. අපි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ. එතකොට අපි කොහොමද ඒක කාටවත් ඕන විදිහට විකෘති කරන්න දෙන්නේ? ඒ නිසා එක එක්කෙනාගේ අදහස් බුද්ධ වචනයේසේ දීප්ත කරන්න ඉඩ දෙන්න පුළුවන් කමක් නැහැ. ඉතින් මේ පනත් සකස් වෙන එකට අපි බොහොම කැමති නිසා මේ බුද්ධ වචනය මේ විදිහටම සංරක්ෂණය විය යුතුයි. එහෙම. සොයනස ඒ කාරණාව වගේම ඊට සම්බන්ධම තවත් කාරණාවක් මේ පනතේ යම් ඒ කෙටුම්පතේ හෝ යම් කොටසක් සමාජ මාධ්‍යවල සංසරණය වුණා පහුගිය කාලේ. ඉතින් ඒක දැකපු සමහර අය චෝදනා කරනවා මේ ගිහියන් අතට මේ ශාසනයේ තීන්දුව తీරන ගන්න පුළුවන් අවස්ථාවක් සැලසෙනවා නේද කියලා. ඒ කාරණාව වගේම ස්වාමීන් වහන්සේ එතනින් මෙහාට ගත්තාම භික්ෂුන් වහන්සේලා තීන්දුව తీරන ගන්න පනතක් ඇත්තට මේ ත්‍රිපිටක සංරක්ෂණ පනත. ඒ කාරණාවේදී ඉතිහාසයේ ඉඳලා පන්සල හෝ අපගේ බෞද්ධ ස්ථානය කේන්ද්‍ර කරගත්ත ගම තමා ක්‍රියාත්මක වුණේ. අන්න ඒ කාරණාවත් එක්ක ගලපලා සන්නස ඇයි මේ මිනිසුන්ට දැන් මේ පොඩි චකිතයක් වගේ ඇවිල්ලා තියෙන්නේ මේ ස්වාමීන් වහන්සේලාගේ තීරණ වලට වැඩ කරන්න අපහසුද? එහෙම නැත්නම් මේක යටි අරමුණ මොකක්ද සන්නස මේ චෝදනාවල? ඇත්තෙම මේක ටිකක් ලොකු කතාවක්. ඇත්තට ඔය පහුගිය දවස්වල යම් ලියවිල්ලක් සමාජ මාධ්‍ය හරහා සංසරණය වුණා. මම ඒක පනත් කෙටුම්පතක් කියලා හඳුන්වනවා නම් මම හිතන්නේ වැරදි. ඒක යම් ලියවිල්ලක්. පනත් කෙටුම්පතක් නෙමෙයි යම් ලියවිල්ලක්. එතකොට රටේ තියෙන නීති කෙටුම්පත් අංශය මගින් ඉදිරිපත් කළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ලියවිල්ලක් නෙමෙයි ඒක. එතකොට ඒ කියන්නේ තාම යම් කිසි විදිහකින් කියනවා නම් යම් යෝජනා පත්‍රයක් අපි සරලින්ම කතා කළොත් එහෙම. එතකොට එහි තියෙන කරුණු අරගෙන ඒක හරියට කෙටුම්පතක්සේ සලකා කටයුතු කරන එක කොච්චර දුරට සාධාරණද කියන ප්‍රශ්නේ තියෙනවා. පළවෙනි දෙයට උත්තරයක් දුන්නොත් මේ සැකසෙන පනතේ කොතනකවත් ගිහියන්ට බලය පැවැත්වීමක් නැහැ. එතකොට මෙතනදී ධර්ම නිර්දේශ සැපයීමට ඡන්දේ නැතිනම් අදහස් දෙන්න පුළුවන් නිර්දේශ සපයන්න පුළුවන් භික්ෂුන් වහන්සේලාට විතරයි. කිසිමම ගිහියෙකුට පුළුවන් කමක් නැහැ. එකදු ගිහියෙකුටවත් පුළුවන් කමක් නැහැ. එතකොට කෙනෙක් හිතන්න පුළුවන් එහෙනම් මේ මණ්ඩලයට ඇතුළත් කරලා තියෙන මේ ගිහි අය ඒ අයට ධර්ම නිර්දේශ දීමේ අයිතියක් දීලා නැහැ. ඒව වාරණය කරලා තියෙනවා පනත මගින්. ඒක මං කිව්වේ පනත් කෙටුම්පතක් නෙමෙයි එළියට ගිහිල්ලා තියෙන්නේ කියලා කිව්වේ. ඒකට පනත මගින් ගිහියන්ට මේකේ අයිතියක් දීලා නැහැ ධර්ම නිර්දේශ සපයන්න. එතකොට එහෙනම් මෙතනදී තියෙන්නේ මොකද්ද? මෙතනදී තියෙන ප්‍රධානම දේ තමයි යම් කිසි කෙනෙක් ධර්ම විකෘතියක් කරලා තියෙනවා නම් ස්වාමින්වහන්සේලා නිර්දේශ සපයනවා. මෙන්න මේක වැරදි කියලා. එයාට අවවාද කරනවා. ඒත් ඔහු ආයතින් සංගරේ පිළිටන් නැත්තම් එතනින් එහාට අපි මොකද කරන්නේ? භික්ෂුන් වහන්සේලා විදියට අපි නිර්දේශය අර ගිහි පිරිසට බාර දීලා අපි නිහඬ වෙන්නනේ අපිට වෙන්නේ නේ. ඊට පස්සේ පනතින් ප්‍රතිපාදන සකස් වෙලා තියෙනවා නම් අර ඉන්න ගිහි නිලධාරීන්ට ඊට පස්සේ පුළුවන්කම තියෙනවා මේ නිර්දේශ අනුව නඩු පවරලා රටේ නීතිය ක්‍රියාත්මක කරන්න. නිසා ගිහි පිරිස මෙතෙන්ට සම්බන්ධ වෙන්නේ මේ විදියට. ඒකට දැන් අපි ගත්තොත් රටේ ඉන්නවා සමහර වෙලාවට විශාල මේ ඒ කියන්නේ දැනුම් සම්භාරයක් තියෙන විශේෂ ගිහි උගතුන් පිරිසක් ඉන්නවා. ඒක අපිට අව탁සේරු කරන්න පුළුවන් කමක් නැහැ. මහාචාර්යවරු විශාල ගිහි පිරිසක් ඉන්නවා. ධර්ම විනය ගැන පාලි භාෂාව පිළිබඳව මහ විශාල දැනුම් පද්ධතීන් තියෙන මේ විකෘති වලට විරුද්ධව පෙනී ඉන්න ගිහි පිරිසක් ඉන්නවා. එතකොට දැන් ඕනම වෙලාවක මේ පනත මගින් අන්නේ ගිහි පින්නතුන්ගේ අදහස් යෝජනා ලබා ගන්න පුළුවන්කම තියෙනවා. දැන් ඔවුන් නම් කරලා මෙතෙන්ට ගත්තේ නැති වුණාට ඒ කමිටු වලට ඔවුන්ගේ අදහස් යෝජනා ඔවුන්ගේ නිර්දේශ ගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා මේකෙන් කියන්නේ මේ ඇමතිවරයෙක් විසින් පත් කරන ගිහියෝ ටිකක් දාලා මේක තීරණය කරනවා කියන තැනක් ගැන නෙමෙයි. විශේෂඥයෙක්ගෙන් අදහස් ගන්න බෑ කියලා එකක් කියන්නේ නැහැ. යම් කිසි විදියකින් අපේ ඒ විෂය ප්‍රවීණ, ඊටාම විෂය ප්‍රවීණ ගිහි පින්නතුන් අපි දන්නවා.
එතකොට ඒ ගිහි පින්නතුන්ගේ මේකට නිර්දේශ ගන්න පුළුවන් ඉඩ කඩ තියෙනවා. මොකද ශාසනයේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිවණක් පිරිසටමයි තියෙන්නේ. නමුත් මණ්ඩලයේ ඇතුලේ තීරණේ තියෙන්නේ. නැතිනම් මණ්ඩලයේ ඇතුලේ රැඳිලා ඉන්නේ භික්ෂුන් වහන්සේලාගේ බලය විතරයි. ඒ නිසා මේක කොතනකවත් දේශපාලනීකරණය වුණ මණ්ඩලයක් නෙමෙයි. මණ්ඩලයේ සියලුම බලතල තියෙන්නේ මණ්ඩලයේ ඇතුලේ. මහානායක හමුදුරුවන්ට සහ ඒ මහානායක හඳුලගේ අනුමැතිය ඇතුව පත් වෙන අනායක මාහිමිපාණන් වහන්සේලා ප්‍රධාන මණ්ඩලයේ උගත් විද්වත් අනෙක් සියලුම භික්ෂුන් වහන්සේලාට. ඊට පස්සේ උන්වහන්සේලා විසින් ඒ කාර්යය පවරන තවදුරටත් මේ විෂය ප්‍රවීණ තවත් භික්ෂුන් වහන්සේලා සහ ගිහි පින්නතුන් මේකට සම්බන්ධ වෙන්න පුළුවන්කම තියෙනවා. අන්න ඒ අය අතරේ තමයි මේ කාරණාව විනිශ්චය සැපීම සිද්ධ කරන්නේ. එහෙම නැතිනම් ඇමතිවරයා පත් කරන ගිහි තුන් දෙනෙකුට හරි ඒ විදිහේ පත්වීම් වලට මේකේ මේ බෞද්ධ කටයුතු අධ්‍යක්ෂක ජෙනරල්වරයාට හරි බෞද්ධ කටයුතු ලේකම්තුමාට හරි මේ ධර්මය මොකද්ද කියලා විශ්ලේෂණය කරගන්න ඉඩ මේක ඇතුලේ තියලා නැහැ. ඔවුන් නීති ක්‍රියාවලිය සඳහා ඔවුන් සම්බන්ධ වෙනවා. නීති ක්‍රියාවලියේදී නීති කටයුතු සඳහා ඔවුන් සම්බන්ධ වෙනවා. හැබැයි ධර්ම විනිශ්චය සපයන තැන්වලදී ඔවුන්ගේ බලය එතන ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඔවුන්ට ඒ සඳහා නිර්දේශ සැපය නොහැකි පරිදි තමයි මේක තියෙන්නේ. ඒ නිසා භික්ෂුන් වහන්සේලා අතර තියෙන්නේ. මේකට මේ විදිහට ගහන එකේ යටි අරමුණ ගැනත් ඔබ ඇහුවා. මේ විදිහට අර විදිහට වැරදි රූපමවලා මේ විදිහට ගැහුවාම අර සමාජ මොකක්වත්ම දන්නේ නැති මිනිස්සු අතරට මේක ගියාම ඒ මිනිස්සු හිතන්නේ මොකද්ද? ඒ මිනිස්සු මේක අහගෙන හිටියාම අම්මෝ බුද්ධ ශාසනය විනාශ වෙනවා. මේ විනාශ කරන්න හදන ප්‍රයත්නයක් කියන එක දෙන්න තමයි අර බොරු බිල්ලෙක් හදලා තියනවා මිනිස්සුන් රවට්ටන්න. නැති පුංචි වචන ටිකක් අර වගේ දේවල් ටිකක් අරගෙන බොරු බිල්ලෙක් හදලා තියනවා. එතකොට මිනිස්සු හිතනවා මෙච්චර කාලයක් බුද්ධ ශාසනයට ආපු උපද්‍රවත් එක්ක මේකත් ඒ වගේ උපද්‍රවයක් කියලා. නෑ අපි මෙච්චර කාලයක් බුද්ධ ශාසනයට ආපු උපද්‍රවවලදී අපි නැගී සිටියා සහ ඒවලට විරුද්ධව අපි පෙනී සිටියා. ඒ නිසා අපි වගකීමෙන් ඒ කතාව අපිට කියන්න පුළුවන්කම තියෙනවා. මේ තියෙන්නේ ශාසන ධර්මයේ සංරක්ෂණය කරගන්න දෙයක්. ඒ නිසා අපි බෞද්ධයින් හැටියට මේකට එකතු වෙන්න ඕනේ. මේකෙන් කිසිම විදියකින් ගමේ පන්සලේ හාමුදුරුවෝ හිර කරලා තියන්න මේ බණ කියන්නේ නැති වෙන. එහෙම උන්වහන්සේලා අවසර ගන්න ඕනේ මණ්ඩලෙන්. එහෙම කතා මේ පනත ඇතුලේ කොහෙවත් නැහැ. සනස මම එතන මට පොඩි වෙලාවක් දෙන්න මේ විශේෂම කාරණාව මේ යම් මතයක් සමාජගත කරනවා මේ ශාසනය රැකෙන්නේ මේ අපි හිතමු ආරණ්‍ය වාසී භික්ෂුන් වහන්සේගෙන් විතරයි. එහෙම නැත්නම් ග්‍රාමවාසී භික්ෂුන් වහන්සේලා මේ ශාසනය රැකීමේ ක්‍රියාවලියේ කොටස්කාරයෙක් නෙවෙයි වගේ අදහසක්. ඒකට මේ පාවිච්චි කරන්න බැරි නිසා නොකියනවා. ඒ වගේ වචනත් පාවිච්චි කරලා මේ ඒ ස්වාමීන් වහන්සේ ග්‍රාමවාසී ස්වාමීන් වහන්සේලා ආරණ්‍ය වාසී ස්වාමීන් වහන්සේලා කියලා මේ කාණ්ඩ දෙකක් කරලා තියෙනවා මේ භික්ෂුන් වහන්සේලා. මෙන්න මේ කාරණාවත් පැහැදිලි කරලා දෙන්න උසන්නන්ස. මේ අපේ එකම බුදුරජාණන් වහන්සේගේ ධර්මය අනුව පිළිපන්න භික්ෂුන් වහන්සේලා අතර කොහොමද අපි ඒක බෙදන්නේ? මේ ශාසනය ගැන මහා කැපවීමෙන් තමන්ගේ ජීවිතයේ මේ සඳහා මහා විශාල වශයෙන් කැප කරපු ග්‍රාමවාසී ස්වාමීන් වහන්සේලා ඉන්නවා. සිල්වත් ගුණවත්ව සහ ඊටාම ධර්මතර විනයදරව මේ ශාසනයේ ධර්මයේ රැක ගැනීම සඳහා තමන්ගේ ජීවිතය කැප කරන ජීවිතය දිය කරන ග්‍රාමවාසී ස්වාමීන් වහන්සේලා ඉන්නවා. ආරණ්‍ය වාසී ස්වාමීන් වහන්සේලාත් ඉන්නවා. ආරණ්‍ය වාසී ස්වාමීන් වහන්සේලා සමස්තයක් විදිහට තමන්ගේ ආධ්‍යාත්මික ගුණධර්ම පූර්ණේ කරගන්න මහන්සි ගන්න අතරේදී උන්වහන්සේලාටත් එක්කම මේ ශාසනය ඉතුරු කළ තැබීම සඳහා ග්‍රාමවාසී භික්ෂුන් වහන්සේලා ගන්න ඒ ප්‍රයත්නයේ උත්සාහය සදා වන්දනා කරලා අපි අගය කළ යුතු දෙයක්. උන්වහන්සේලා මේ මහා සීරු කාර්යයක් කරන සමාජයත් එක්ක ගැටෙමින් මේ එන හැම ප්‍රශ්නයකටම උත්තර හොයමින් අර මම කිව්වේ ඉස්සෙල්ලම පාර වදින්නේ හරයට කලින් පොත්තට සහ එලේට කියලා. ඉතින් පොත්තත් රකින්නවා කියන එක ලේසි නෑනේ. පොත්තත් රකින්නවා කියන එක ලේසි නෑ. ඒකට අර පොත්තෙනුත් එළියේ ඉඳලා ඒ වෙනුවෙන් යම්කිසි යුද්ධයක්, ඒ වෙනුවෙන් යම්කිසි සටනක් කරන්න වෙනවා. ඉතින් විශේෂයෙන් මේ සටන කරන්නේ ග්‍රාමවාසී ස්වාමීන් වහන්සේලා. ආරණ්‍ය සමස්තයක් විදිහට ගත්තාම ග්‍රාමවාසී ස්වාමීන් වහන්සේලා ඒ දේ කරනවා. නිසා මහානායක මාහිමිපාණන් වහන්සේලාගේ ඉඳලා අරගෙන බැලුවොත් එහෙම ඒ වෙනුවෙන් කරන කැපකිරීම උන්වහන්සේලා වෙනුවෙන් කරන වෙහෙසවීම අපි ඇත්තෙම අගය කරන්නට ඕනේ. ඒක උන්වහන්සේලා කරන සේවය අපි අපේ සමාජයේ දකින්නේ නැහැ. අර වරදක් විතරක් පෙන්වා දෙමින් උලුප්පමින් වැරදි විතරක් කතා කරන සමාජයක් නේ තියෙන්නේ. දැන් බිත්තියක gadol කැට 100ක් තියෙනකොට මේක 100ක්ම 99ක්ම හොඳට බැඳලා එකක් විතරක් ඇදලා තිබ්බොත් අපේ සමාජේ කතා කරන්නේ අර
හොඳට තියෙන 99 ගැන නෙමෙයි ඇද වෙච්ච එක ගැන තමයි කතා කරන්නේ. ඉතින් අන්න ඒක තමයි ඔබට ප්‍රධානම හේතුව බවට පත් වෙලා තියෙන්නේ. නිසා වැරදි පැත්තෙන් කතා කරොත් ඇතැම් වෙලාවට ග්‍රාමවාසී භික්ෂුන් වහන්සේලා අතර අඩුපාඩු සහිත භික්ෂුන් නැතුව නෙමෙයි ආරණ්‍ය වාසී භික්ෂුන් වහන්සේලා අතරත් නැතුව නෙමෙයි. එතකොට මේ දෙපිරිස අතරම ඉන්නවා. ඒ වගේම ඊටමත් වැඩි ප්‍රතිශතයක් ඉන්නේ. ඊටමත් හොඳ ශික්ෂාකාමී සුපේශල භික්ෂුන් වහන්සේලා ඉන්නවා. එතකොට ග්‍රාමවාසීවත් ඉන්නවා, ආරණ්‍යවාසීවත් ඉන්නවා. ග්‍රාමවාසී භික්ෂුන් වහන්සේලා සමස්තයක් විදිහට මුළු බුද්ධ ශාසනයේ අරටුව රැකලා තියන්න, අර එළය සහ පොත්තත් රැකලා තියන්න මහ විශාල ප්‍රයත්නයක් ගන්න හාමුදුරුවෝ. ඒ නිසා උන්වහන්සේලාට යම් කිසි කෙනෙක් චෝදනා කරනවා නම්, අභූතේ නින්දා අපහාස කරනවා නම් ඒක ඍජුවම බලපාන්නේ කොහෙටද? මේ බුද්ධ ශාසනය පැවැත්මට. ඒ නිසා ඒක නොවිය යුතු දෙයක්. එතනදී සන්නංශ මේ ආරණ්‍ය වාසී ස්වාමීන් වහන්සේගේ නිදහස රඳා පැවැත්තිලා තියෙන්නම ග්‍රාමවාසී ස්වාමීන් වහන්සේගේ වැඩපිළිවෙල නිසා. පැහැදිලිවම ග්‍රාමවාසී ස්වාමීන් වහන්සේ නිසා. ග්‍රාමවාසී ස්වාමීන් වහන්සේලා ඒ කරන කැපකිරීම නැත්තම් ආරණ්‍ය වාසී ස්වාමීන් වහන්සේලාට දාන ටිකක් දෙන්නවත් ගිහි කෙනෙක් ඉතුරු වෙයිද දන්නේ මේ තියෙන කුමන්ත්‍රණ විවිධ මට්ටමින් ක්‍රියාත්මක වෙන දේවල් දිහා බලනකොට. බොහොම සීමා සහිත ධර්මයේ ගැඹුර හොයාගෙන යන පිරිසක් ඉතුරු වෙයි. හැබැයි රැල්ලට යන සමස්තයක් අල්ල ඉවර කරනවා මේ අනික් පැති වලින් විනාශ කළා. ඒ නිසා මේ පොදු ප්‍රවාහය රැකලා තියෙන්නේ ග්‍රාමවාසී භික්ෂුන් වහන්සේ සමස්තයක් විදිහට. සයන්ස ඊළඟට මේ ත්‍රිපිටක සංරක්ෂණ පනත වගේ මේ වගේ වැදගත් පනතක් ක්‍රියාත්මක කරන්න හෝ යෝජනා ගේන්න හෝ සාමාන්‍ය කෙනෙක්ට කරන්න අපහසුයි. ඒ සඳහා පාලක පක්ෂය වගේම මහජනතාවගේත් උදව් උපකාර අවශ්‍ය වෙනවා. නමුත් සයන්ස යම් කෙනෙක් මේ විකෘති මතදරන කෙනෙක්ගේ ග්‍රහණයට යටත් වෙලා හරි මොනවා හරි හේතුවකට මේ සඳහා සහයෝගයක් දෙන්නේ නැත්තම් මේ වැඩේ කරන් යන්න ඉඩ දෙන්නේ නැත්තම් ඒ වගේම තව කෙනෙක් ඉන්නවා සමහර විට මේ ගැන තැකීමක් නැහැ. පනතක් ගෙනාවොත් එහෙම නැතත් එහෙම වගේ අදහසකින්. මෙතනදී සයන්ස මේ වගේ මේ බුද්ධ භාෂිතය සංරක්ෂණය කරන්න කැපවීමේ තියෙන කුසලයේ කොහොමද සයන්ස? ඒ ගැන ඇත්තටම දැන් ඉදිරියට වැදගත් වෙයි අපගේ පාලක පක්ෂයට ඒ වගේම මහජනතාවට මේ පනතට වචනයක් හරි කතා කරනවා නම් ඒ කුසලය දැනන් ඉන්න එක වටිනවා කියලා හිතෙනවා සයන්ස. ඔව් ඇත්තෙන්ම මේ ධර්ම සංරක්ෂණය කියන එකේ තාම වටින කුසලයක්. ඒ කියන්නේ දැන් අපි කිව්වොත් එහෙම මහා අකුසලයක් කරපු ආනන්තරී අකුසලයක් කරපු අජාසත් රජුරෝ අවීචියට යන්නනේ නියමිත ධර්මයක්. එතකොට අවීචියට යන්නේ නැත්නම් එතුමා ගියේ ඊට වඩා දුක සහ ආයුෂය අඩු පදුම කියන නරකයට. ඒකට හේතුව තමයි සංගායනාව සඳහා ඒ කරපු කැපවීම කියන දේ. එතකොට ධර්මයේ සංරක්ෂණය කිරීම ඒ තරම් බලවත් කුසල ධර්මයක්. අර එච්චර භයානක අකුසලයක් වළක්වාලන්නට තරම් වෙනස් කරන්නට තරම් හේතු වෙන දෙයක්. ඉතින් හිතන්නකෝ එතකොට අද අපි ශාසන සංරක්ෂණය සඳහා ගන්න උත්සාහයත් ඒ වගේ දෙයක්නේ. අද කාලේ සංගායනාවකින් කරන්න ඕනේ දේ තමයි මේ කරන්නේ. ඒ කියන්නේ සංගායනාවකින් කරන්නේ මේකයි ධර්ම විනය සීමාව කියලා ධර්ම විනය තබන එක. ඉතින් මේක සුසංගීතවත් කරලා තියෙන නිසා අපිට අලුතෙන් මේකට එකතු කරන්න හෝ අස් කරන්න දේවල් නැති නිසා අපිට මෙතනදී අද අමුතුවෙන් සංගායනා අවශ්‍ය නැහැ. ධර්ම විනය සීමාව පැහැදිලි. එතකොට එහෙනම් අද අපිට අවශ්‍ය වෙන්නේ ධර්ම විනය සීමාව තවදුරටත් සංරක්ෂණය කිරීම සඳහා රාජ්‍ය අනුග්‍රහය පැත්තෙන් විය යුතු කොට සම්පූර්ණ කළා නිවැරදි භික්ෂු චර්යාව පැත්තෙනොත් යම්කිසි ක්‍රමවේද ටිකක් ගොඩනගීම කියන දේ. එතකොට ඒ කියන්නේ යම් කතිකාවතක් සහ එක තැනකට අපි සමස්ත භික්ෂු සමාජයේම යම් තැනකට පැමිණීම. එතකොට දැන් මේ සිද්ධ වන්නේ ඒ සංගායනාවකින් සිද්ධ වෙන කාර්යය. ඉතින් අද මම කියවනේ එදා රජුරෝ හිටියා රටේ. අද රටේ රජ කෙනෙක් නැහැ. දැන් ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක්. ඒ නිසා මිනිස්සු කාටත් පුළුවන්කම තියෙනවා ඒ වෙනුවෙන් පෙනී ඉන්න. ඉතින් වචනයකින් පවා ඔබ මේ වෙනුවෙන් කතා කරනවා කියලා කියන්නේ විශේෂයෙන් සමාජ මාධ්‍ය භාවිත කරනවා බොහෝ දෙනෙක්. ඉතින් සමාජ මාධ්‍ය තුල ඔබ වචනයක් පවා කතා කරනවා කියලා කියන්නේ මේ වෙනුවෙන් ඔබ මේ බුද්ධ ශාසනය සඳහා සංරක්ෂණය සඳහා ලබා දෙන අනුග්‍රහයක්. ඒක අනුග්‍රහකත්වයක් සැපීමක්. ඒක අර ධර්ම ඔබේ චේතනාව පවත්වනවා නම් ඇත්තටම අර ධර්ම සංගායනාවකට සහසම්බන්ධ වෙනවා වගේ මහා උත්තරීතර කුසලයක්. ඒ කුසලය ඊටාම බල සම්පන්න කුසලයක්. මොකද මේ අපි කළ යුතු දෙයක්. මේක මේ මහානායක ස්වාමීන් වහන්සේලා මහානායක මාහිමිපාණන් වහන්සේලා අනුනායක මාහිමිපාණන් වහන්සේලා කළ යුතු දෙයක් නෙමෙයි. ඒ උන්වහන්සේලා පමණක් නෙමෙයි මේක කළ යුතු. අපි පමණක් නෙමෙයි මේක කළ යුතු.
මේක කළ යුතු වෙන්නේ අපේ සමස්ත බෞද්ධ ජන සමාජයේම මේක කළ යුතු එකතු වෙලා. ධර්මකාමී සියලු පිරිස් මේකට එකතු විය යුතුයි. පුණ්‍යකාමී සියලු පිරිස් මේකට එකතු විය යුතුයි. එතකොට තමයි අධාර්මික පක්ෂයේ ඉන්නවා නම් ඔවුන්ට එක්ක මේ ප්‍රවාහයට එකතු වෙන්න වෙනවා. නැතිනම් මේ ප්‍රවාහයෙන් වෙන් වෙලා කොන් වෙන්න සිද්ධ වෙනවා. එතකොට ඒ නිසා මේ තියෙන්නේ ධර්මවාදීන් බලවත් විය යුතු කාලය. මොකද ධර්මයේ බැබලෙන්නේ ධර්මවාදීන් බලවත් වුණාම. විනයවාදීන් බලවත් වුණාම ඔවුන් දුර්වල වෙන්න ධර්ම විනය වැළලීලා යනවා. ඒ නිසා ඔබ ධර්මවාදීන්ගේ පක්ෂයේ සිටිය යුතුයි. ඔබ විනයවාදීන්ගේ පක්ෂයේ සිටිය යුතුයි. ඒ නිසා මේ ධර්ම විනය රැක ගැනීම වෙනුවෙන් ඔබට පුළුවන් නම් එක වචනයක්, එක අදහසක් ප්‍රකාශ කරන්න. මුහුණු පොතේ එක වචනයක් ප්‍රකාශ කරන්න මේක කළ යුතු දෙයක් හැටියට. ඒක මම හිතනවා ඔබ කරගන්න මහ විශාල කුසලයක්. ඒ පිළිබඳව ඇති කරගන්න සිතුවිල්ලකුත් කුසලයක්. මොකද මේක තව බොහෝ කාලයක් නිරුපද්‍රිතව මේ ශාසන ධර්මය ආරක්ෂා කරලා තබන දෙයක් බවටයි පත් වෙන්නේ. මොකද මේ කරන්නේ පෙට්ටගමක තියලා වහලා දාලා කාටවත් බලන්න බැරි වෙන වහලා තියෙන එකක් ගැන නෙමෙයි. ඕන කෙනෙකුට විකෘති කර ඉන්න තියෙන ඉඩ කඩ අහුරලා සත්පුරුෂ අදහසින් පරිශීලනය කරන ඕන කෙනෙකුට ඉඩ ප්‍රවේශ කිරීමක් මේ කරන්නේ. ඒ ඔක්කොටම වහලා දැමීමක් නෙමෙයිනේ මේ කරන්නේ. ඒ නිසා සත්පුරුෂ අදහසින් කරන ඕන කෙනෙකුට මේක ඉඩ විවර කරලා අසත්පුරුෂ අසත් ධර්ම ප්‍රකාශනය කරන ඕන කෙනෙකුට ඉඩ අහුරා තැබීමක් මේ කරන්නේ. ඒ නිසා මේ බුද්ධ ශාසනයේ සංරක්ෂණය වෙනුවෙන් සිද්ධ කරන මේ උත්තරීතර කුසලයට ඔබත් එක අදහසකින් හෝ දායක විය යුතුමයි කියලා මේ වෙලාවේදී සිහිපත් කරනවා. සනස ඒ කාරණාවටම සම්බන්ධව මේ සමාජ ජාලයන් වල අපි දැකලා තියෙනවා ගොඩක් තරුණ අය මේ ධර්ම දාණයට ඒ වගේම මේ ත්‍රිපිටක සංරක්ෂණ පනත පිළිබඳව එහෙම සෑහෙන්න මහන්සියෙන් ඒ කට්ටියගේ වියදම් ඒ ටික දරාගෙන සෑහෙන දෙයක් කරනවා සනස. ඔබ වහන්සේට ඒ අයට දෙන්න පුළුවන් අනුශාසනාව කුමක්ද? ඒ කියන්නේ සමාජ ජාල භාවිතයේදී ඇති වෙන්න පුළුවන් ගැටලු වගේ කාරණාත් එක්ක ඇත්තෙම ඔබ සියලු දෙනාම එහෙම දේවල් කරන සහ ඒ වෙනුවෙන් කැප කරන පිරිස් බොහෝ ඉන්නවා. මේක ස්වාමින්වහන්සේලාට විතරක් රකින්න පුළුවන් ශාසනයක් නෙමෙයි. ගිහි පින්නතුණුත් හැමදාම මේ ශාසනයේ රැක්ක නිසා තමයි මේ ශාසනය මෙච්චර කාලයක් පැවතුනේ. එහෙම නැත්නම් භික්ෂුන් වහන්සේලාට විතරක් මේක පවත්වාගෙන ඉන්න පුළුවන් කමක් නැහැ. ඉතින් ඒ ගිහි පිරිසෙන් විය යුතු වගකීම් සහ යුතුයකම් ටික අද දවසේදී ඉෂ්ට කරන පිරිසක් හැටියට තමයි මේ පිරිස අපි දකින්නට අවශ්‍ය වෙන්නේ. ඉතින් ඒ නිසා ඔබ ඒ කරන කාර්යය ඔබ බොහොම සතුටින් බුද්ධ ශාසනයේ සංරක්ෂණය සඳහාම කරන දෙයක් හැටියට චේතනාව ඇති කරගෙන මේ දේ කරන්න. ඒතකොට තමයි කුසලයේ බලවත් වෙන්නේ. අපි නිකම්ම අපි ඒකත් එක්ක ගැටීමකින් ගිහිල්ලා ආය මර්ධනය කරන්න ඕනේ කියන දෙයට වඩා අපි ඔවුන් පිළිබඳව සානුකම්පිතව බලමින් ඔවුන් පිළිබඳ ද්වේෂයෙන් කටයුතු කරගෙන යනවට වඩා වැදගත් වෙන්නේ ඒකනේ. අපි තරහ ගැනීම නෙමෙයි අපි කළ යුතු වෙන්නේ. උපද්‍රව වලින් අපි කොහොමද බුදුසසුන රැකලා තියන්නේ කියන තැනට තමයි අපි උත්සාහවත් වෙන්න ඕන වෙන්නේ. ඒ නිසා ඒ උපද්‍රව වළක්වා ගන්න කොහොමද කියන එක ඔබේ හිත පුච්ච ගන්න නැතුව හැබැයි කළ යුතු දේ කරමින්. ඒ කියන්නේ ඒ වගේ අධර්ම මත ප්‍රතිබාහනය සඳහා උත්තර දෙන්න වෙන ඕනම මොහොතක ඔබ පිළිතුරු සපයන්න. ඒ වගේ මතවාද, බොරු ව්‍යාජ මතවාද ඉදිරිපත් කරනකොට ඒ බොරු ව්‍යාජ මතවාදයන්ට ඔබ පිළිතුරු සපයන්න. ඒ ඔබ පිළිතුරු සපයපු නිසා තමයි මම හිතනවා මේ කාලේ අපේ සමාජ මාධ්‍ය භාවිත කරන තරුණ දරුවෝ සමූහයක් මේ වෙනුවෙන් සංවිධානාත්මකව ක්‍රියාත්මක වෙන නිසා තමයි මේ මතවාද මෙච්චර යට කරන්න පුළුවන්කම ලැබුණේ. අපි එක ස්වාමිනාසේ නමක් දෙතුන් නමක් තනින් තන කතා කරනවට වඩා ඒ දේවල් උපයෝගී කරගෙන අර සමාජ මාධ්‍ය තුල ඉන්න තව තරුණ දරුවෝ පිරිසක් අර මතුවෙන හැම තැනකටම ගිහිල්ලා කතා කරමින් ඒ අයට ඒ කියන්නේ අර විකෘතියට හිස ඔසවන්න දෙන්නේ නැතුව ප්‍රහාර එල්ල කරමින් ඉන්න නිසා තමයි මේක යට වෙලා තියෙන්නේ. නිසා ඔබේ කාර්යය ඉතාමත් සුවිශේෂයි. ඒ නිසා මේ කාර්යය කරන්න ඔබේ හිතත් රැකගන්න ගමන් මේ කාර්යය කරන්න. එතකොට මේ අධර්මයේ ප්‍රතිබාහනය කරලා ධර්මයේ උද්දීපනය කරන්න අපිට පුළුවන්කම තියෙනවා. අපි ඕනෑම වෙලාවක ඒ වෙනුවෙන් පෙනී සිටිනවා සහ ඔබට අවශ්‍ය කරුණු කාරණා ධර්මය ඒ හැම පැත්තකින්ම අපි අදහස් ප්‍රකාශ කිරීම ලබා දීම සහ ඒ අදාළ දේවල් කියා දීම සම්බන්ධයෙන් සම්බන්ධ වෙන ඕනෑම අවස්ථාවක අපි වගකීම් දරනවා. ඒ නිසා ඔබ කරන්නේ මහ විශාල සාසනික සේවාවක්. ඒක සමහර වෙලාවට අපි කරන දේ හා සමානයි. සමහර වෙලාවට අපිට කරන්න බැරි දෙයක් ඒ දේ. ඒ කියන්නේ අපිට ඕක හැම වෙලාවෙම බලාගෙන ඉඳලා අපිට කරන්න බැරි දෙයක්. ඒ නිසා ඔබ කරන ඒ දේ අති විශිෂ්ට සේවයක්.
ඒ නිසා ඒක තවදුරටත් අපිට අවශ්‍යයි බුදු සාසනය ඉදිරියට රැකගන්න. ඒ වෙනුවෙන් ඔබ වචනකින් හරි කතා කරන එකට බොහොම පුණ්‍යානුමෝදනා කරනවා ඒ කටයුතු වෙනුවෙන්. සොයනස අවසාන වශයෙන් අද අපි මේ සාකච්ඡාවේදී ත්‍රිපිටක සංරක්ෂණ පනතෙහි ඒ අන්තර්ගතයේ වගන්තිවල කිසිම දෙයක් සවිස්තරාත්මකව සාකච්ඡා වුණේ නැහැ. නමුත් යම් කෙනෙක්ට ප්‍රශ්නයක් ඇති මොනවද මේ පනතේ තියෙන්නේ මෙන්න මේ කාරණා පිළිබඳව මේ පිළිබඳව සමාජයේ දැනුවත් කරන ඊළඟ වැඩපිළිවෙල කුමක්ද? ඒ වගේම සයන්ස් මේ සාකච්ඡාව අවසන් කරන්නට මත්තෙන් ඔබ වහන්සේට මේ කියන කාරණාවලට අමතරව මොන හරි දෙයක් අපේ බලන් ඉන්න ප්‍රේක්ෂකයන්ට සඳහන් කරන්නට තිබෙනවා සයන්ස්. ඇත්තෙම බොහෝ පිරිසක් පහුගිය කාලය පුරාවටම අපේ නායක මාහිමිපාණන් වහන්සේලාට පවා ටිකක් චෝදනා කළා දුක් මුසුව බලාගෙන හිටිය සමහර පිරිසක්. ඉතින් අපි දකිනවා නායකත්වයේ කියන දේ ක්‍රියාත්මක විය යුත්තේ මතුවෙන අදහසට කෑ ගහනවට වඩා ඒකට ප්‍රතිපත්තිමය වශයෙන් ගත යුතු තීන්දුව තීරණ සපයා දීමයි විය යුත්තේ කියලා මම හිතනවා. ඒක තමයි මේ වෙන්නේ. නිසා ඒ පැත්ත ගැන අපි බොහොම සතුටු වෙනවා. ඉතින් ඒ වගේම ඒකෙදි මේකේ තියෙන වගන්ති එහෙම නැතිනම් මේ දේවල් ශාසනයට අයහපත පිණිස පවතින දේවල් නෙමෙයි. ඉදිරියේදී මම හිතන්නේ නායක මාහිමිපාණන් වහන්සේලාත් ඒ පිළිබඳව තවදුරටත් සාකච්ඡා පවත්වාවි. අපිත් බලාපොරොත්තු වෙන ඉඩ ලැබෙන සෑම අවස්ථාවකදී මේ පිළිබඳව කරුණු ඔබට ගෙන එන සාකච්ඡා පවත්වන්නට. ඒ නිසා මේක මේ ඉදිරියේදී මාධ්‍ය මගින් විවිධ අපිට පුළුවන් ප්‍රකාශන මාධ්‍ය භාවිත කරමින් අපි ඔබට මේ වගන්ති සහ මේ දේවල් පිළිබඳව අපි කරුණු කාරණා පැහැදිලි කරන්නට අපි අවකාශය සලසා ගන්නවා. ඉතින් ඔබටත් අපි ආරාධනා කරනවා තව වැඩසටහනක් මගින් හෝ අපි අපේ සමාජයේ දැනුවත් කරමු මේ පනතේ අභ්‍යන්තර කරුණු සම්බන්ධයෙන් ඒ වාක්‍ය සාච්ඡේද සම්බන්ධයෙන් කතා කරමින් අපි සමාජයට ප්‍රධාන වශයෙන්ම මේ කතා කරන්නේ මොකක් ගැනද කියන එක ගැන අපි අදහස් ලබා දෙමුයි කියලා. ඉතින් ඉදිරියේදී මේ විදිහට තමයි කටයුතු සිද්ධ වෙන්නේ. ඉතින් කෙසේ හෝ මේ පනත සම්මත කරගත යුතුමයි කියන ස්ථාවරයේ අපි සිටිනවා. ඉතින් ඒ සඳහා ඔබේ පෙනී සිටීම සහ ඉදිරිපත් වීම ඔබ ඒ වෙනුවෙන් යම් ජනමතයක් නිර්මාණය කිරීම මේ වෙලාවේදී අත්‍යවශ්‍යයි. ඒක අත්‍යවශ්‍ය සාධකයක් බවට පත් වෙලා තියෙනවා. ඒ සඳහා ඔබත් ඔබේ හඬ අවදි කරලා බුද්ධ ශාසනය සුරැකීම සඳහා ලැබුණු මේ අවස්ථාවේ ඔබත් ඒකට දායකත්වයේ දක්වන්නටයි කියලා අපි ඔබට මේ වෙලාවේදී සිහිපත් කරනවා. ශාසනය රැකීම සම්බන්ධයෙන් ඔබට ලැබිලා තියෙන වගකීම සහ යුතුයකම නැවත නැවතත් සිහි කරනවා ඇතයි බලාපොරොත්තුවෙන් අද අපි මෙලෙසින් මේ සාකච්ඡාව හමාර කරන්නටයි මේ සූදානම් වෙන්නේ. එසේනම් ඔබ සියලු දෙනාටම මේ කුසලයත් මේ ගෞතම බුදුසසුනේදීම නිර්වාණ අවබෝධය පිණිසම හේතු වාසනා වේවා යන ප්‍රාර්ථනාවෙන් මේ වැඩසටහන මෙතනින් සමාප්ත කරනවා. ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි.